අපි එදා ඉතුරුම් ගිණුම් වෙනකන් කළා නේද? ඉතිරි කිරීමේ ගිණුම් වර්ගත් ඔව් ඒක ඉස්සර. අපි කළා. මේ නෝට් එකක් ලියාගත්ත නේද ලිසරුවා? ඔව් ලියාගත්තා. ලියාගත්තනේ අපි චුට්ටක් අපි මතක් කරගෙන යමු මතක්. අපි වෙළඳාම පාඩම ඉවර කරා. වෙළඳාමේ කොටස් දෙක මතකයිද? කොහොමද වෙළඳාම කැඩෙන්නේ? වෙළඳාම මේ සිල්ලර මේ තොග. ඔන්න මම ඔක පළවෙනි දශම කිව්වා වරද්දනවා කියලා. ඒ වගේම වැරද්දුවා නේද? දේශීය විදේශීය. දේශීය බෙදෙනවා සිල්ලර තොග, විදේශීය බෙදෙනවා ආනයන අපනයන. ආනයන අපනයන. සිල්ලර සහ තොගවල වෙනස බලන ප්‍රධානම සාධකය මොකද්ද? ඊළානේ අපේක්ෂාව. පාරිභෝගිකයන්ගේ අපේක්ෂා. හරි. ආනයන අපනයන වෙනස දන්නවා නේද? ඊට පස්සේ අපි වෙළඳාම කතා කරලා ඉවරලා බැංක් උපකාරක සේවා වලට ආව. උපකාරක සේවා වර්ග තියෙනවා හතරක්. බැංකු ප්‍රවාහන සංනිවේදනය රක්ෂණය. ඒකෙන් අපි බැංකු සේවා ගැන තමයි කතා කරන්න ගන්නේ. එතකොට අපිට අපි මේකෙදි කතා කරන්නේ වාණිජ බැංකු ගැන විතරයි. ගොඩක් වෙලා අනිත් බැංකු ගැන කතා කරන්නේ නෑ. ඔයාලගේ සිලබස් එකේ වාණිජ බැංකු වලට පුළුවන් ස්පෙෂල් දෙයක් තියෙනවනේ, විශේෂ දෙයක්. යාලට විතරක්ම පුළුවන් දෙයක්. මොකක්ද ඒ? ජංගම ගිණුම් විවෘත කරන්න. ජංගම ගිණුම් පවත්වාගෙන යෑමේ හැකියාව බලතල තියෙන එයාලට විතරමයි. එයාලට බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා කියන්නේ ඇයි? ඒ ආත්මය කරන්නේ කාගෙන් බලපත්‍රයක් ගන්න නිසාද? මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් අරගෙන තමයි වැඩ කරන්න ඕනේ. අපිට වාණිජ බැංකුවකින් ගිහිල්ලා අරගන්න පුළුවන් නැත්නම් ඕපන් කරන්න පුළුවන් ගිණුම් වර්ග මොනවාද? කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවාද? ඉතිරි කිරීම, ස්ථාවර, ජංගම. ජංගම. හරි. එතකොට ඉතිරි කිරීම හා ස්ථාවර අනිත් බැංකු වලින් පුළුවන්. ජංගම ගිණුම තමයි මේකෙන් විතරක් පුළුවන් දෙය. හරි. ඒකේ ඊට පස්සේ අපි ඉතිරි කිරීම ගැන කතා කළා ටිකක්. ඒකේ විශේෂත්වය තමයි අපිට ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භුවාම ඒකක් තියෙනවා කියලා අපිට හම්බෙන සාක්ෂිය මොකක්ද? ඒකක් ඕපන් කරාම අපිට ලැබෙන්නේ මොකද්ද? ඉතුරුම් පාස් පොතක් හම්බ වෙනවා. හරි. මේකේ විශේෂත්වය තමයි මේ කැමති වෙලාවක සල්ලි දාන්නත් පුළුවන්, සල්ලි ගන්නත් පුළුවන්. 18න් වැඩි අයට 16න් වගේ වැඩි අයට නැත්නම් චූටි ළමයිට නම් කැමති වෙලාවක සල්ලි ගන්න බෑ. ඒකට වයස පෙරණකම් ඉන්න ඕනේ. ඉතිරි කිරීමේ ගිණුම් වර්ග අපි කතා කළා. සාමාන්‍ය ඉතිරි කිරීම තියෙනවා, ධනයෝජන. මේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් කියන්නේ ඒක normal interest rate එක පොලි අනුපාතයක් තියෙන විශේෂ වරප්‍රසාද ගොඩාක් නැති ඒවා. ධනයෝජන ඉදිරි කිරීමේ ගිණුම් කියන්නේ ඒකෙන් වෙන්නේ අපි ඒක ඇත්තටම අපිට කැමති වෙලාවක සල්ලි ගන්න බෑ. ඒකෙන් කරන්නේ අර අපි පොඩි ආයෝජනයක් කරනවා වගේ බැංකුව කියන හැම මාසෙම මේකට මේ ගාණක් දාන්න. මේ ධනයෝජන account එකට. දැන් හිතන්න ඔයාලා ගොඩක් ලෝන් එකක් වගේ ගන්නවා නම් බැංකුවෙන් ලෝන් එකක් වගේ අරගෙන තියෙනවා නම් ධනයෝජන ගිණුමකුත් ඕපන් කරන්න කියනවා. මොකද හැම මාසෙම රුපියල් 100ක් හරි 500ක් හරි ඒ එකඟ වෙන ගාන ඒ බැංකු ගිණුමට දාන්න ඕනේ. එතකොට ඔයාලා ලෝන් එක ගෙවද්දි මාසික ගානේ මේ ධනයෝජන ගිණුමෙත් ඔයාලට යම් ගාණක් එකතු වෙලා ඉතුරු වෙලා තියෙනවා. එතකොට කැමති නම් ලෝන් එක ගෙවන්න මේ ඉවර කරන්න ලං වෙලා ඔයාලට පුළුවන් ධනයෝජනකේ තියෙන සල්ලිම දීලා ඉවර කරන්න. නැත්තම් ලෝන් එක ඔක්කොම ඉවර කළා ඔයාලට කැමති නම් පුළුවන් ධනයෝජනකේ තියෙන සල්ලි ආපහු ගන්න. අන්න ඒ වගේ ගිණුමක් තමයි ධනයෝජන කියලා කියන්නේ. දැන් කාන්තාවන් සඳහා ඉතුරුම් ගිණුම එක එක බැංකු වලින් එක එක විදිහට තියෙනවා. පීපල්ස් බැංක් එකේ තියෙනවා වනිතා වාසනා, කමර්ෂල් එකේ තියෙනවා අනගි, NSB එකේ ස්ත්‍රී කියලා තියෙනවා. එක වගේ එක දේවල්. ජ්‍යෙෂ්ඨ පුරවැසි තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසි කියන්නේ අවුරුදු 55න් වැඩි අයට අරින්න පුළුවන් ගිණුම් වර්ගයක්. ඒකේ විශේෂ දේවල් තියෙනවා.
සාමාන්‍ය ඉතිරිම් ගිණුමකට වඩා පොලිය ටිකක් වැඩි. ඒකට හම්බෙන 100%ක් වගේ විතර වැඩි වෙන්න පුළුවන්. සහ ඔය එක එක වන්දනාගමන යන්න අන්න ඒ වගේ විශේෂ අවස්ථා හම්බෙනවා දිනුම් මැදීම් හම්බෙනවා අන්න ඒ ගේම් වලට. ඒකයි අර ඒක හදලා තියෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. ඒ කියන්නේ ලංකාවේ ඉන්න වයස් ගත නිකන් අවුරුදු 55ට වැඩිහිටි පුරවැසියන්ට හදපු ගිණුමක් තමයි ඒක. ඒතර තරුණ අයටත් තියෙනවා මේක එතන දාලා නැහැ. තාරුණ්‍ය ගිණුම් තියෙනවා. පීපල්ස් බැංක් ES තියෙනවා. කමර්ෂල් බැංකුවේ මම හිතන්නේ .com ද කොහෙද BOC එකේ 18+ කියලා තියෙනවා. අන්න ඒ වගේ ටිකක් තියෙනවා. ඉතිරි කිරීම ගිණුම ගැන ඔයාලට ලොකුවට විභාගයට අහන්න නැහැ. මේක නිකන් අර ඔයාලගේ සාමාන්‍ය දැනීමට තියාගන්න මේ. ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමේ ප්‍රයෝජන. අපිට ඉතිරි කිරීම දැන් මේක හිතන්න අර චූටි කෙනෙක්ගේ account එකක් තියෙන එකක් විදිහට නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ඉතිරි කිරීමේ ගිණුමක් නැත්නම් බිස්නස් කෙනෙක්ගේ හරි සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන එකේ ප්‍රයෝජන මොකක්ද? අපිට එකක් තමයි කැමති වෙලාවක සල්ලි දාන්න පුළුවන් සල්ලි ගන්න පුළුවන්. තව මේ රූපේ තියෙන දේත් අපිට පුළුවන් නේද? ප්‍රයෝජනයක් නේද? රූපේ තියෙන්නේ මොකක්ද? පැහැදිලිද රූපේ? සල්ලි ගන්න. ඔව් ATM එකෙන් සල්ලි ගන්න සල්ලි දාන්න ඒව කරන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ වාසි ටිකක් තියෙනවා. පොලි ආදායමකුත් අපිට හම්බ වෙනවා. පොලි ආදායමක් හම්බ වෙනවා කියන්නේ හැබැයි සාපේක්ෂව ස්ථාවර තැන්පතුවත් එක්ක සාපේක්ෂව බලද්දී චුට්ටක් අඩුයි. හැබැයි අර නිකන් අපි ගෙදර අල්මාරියේ සල්ලි තියාගෙන ඉන්නවට වඩා බැංකුවේ දාන එක හොඳයි. කීයක් හරි අපිට පොලි මුදල් ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. මොකද ඒ කියන්නේ ගෙදර තියාගෙන ඉන්නවට වඩා පොලියක් හම්බ වෙනවා සහ ඊට වඩා සුරක්ෂිතයි. දැන් හිතන්න ගෙදර තියාගෙන ඉඳලා එක්ක ගිනි ගත්තොත් නැත්නම් හොරු අරන් ගියොත් අපිට ඕක නෑ. හැබැයි බැංකුවේ තියලා බැංකුව ගිනි ගත්තොත් බැංකුව හොරු කැඩුවොත් එයාලා කොහොම හරි බැඳලා ඉන්නවා අපිට මේවා ගෙවන්න. ඒක නිසා බැංකුවක සල්ලි දාන එක ගොඩක් සුරක්ෂිතයි. ඒ කියන්නේ ළඟ තියෙනවට වඩා ආරක්ෂිතයි ඒක. එතකොට අපිට ATM machine එකෙන් ගනුදෙනු කරන්න පුළුවන්. අපිට savings account එකට ඉතිරි කිරීමේ ගිණුමට debit card එකක් ගන්නත් පුළුවන්. හරපත. හරපත සහ බැරපත අතර හරපතයි බැරපතයි කියලා කියන්නේ දෙකක්. ඒක මම ඉස්සරහට කතා කරන්න තව ඉස්සරහට තියෙනවා. එතකොට අපි එතන කතා කරමු. හරපතක් කියන්නේ මොකද්ද? බැරපතක් කියන්නේ මොකද්ද? ඒ දෙකේ වෙනස දන්නවද ඔයා? නිකන් අහලා තියෙනවද? හර කියන්නේ තේරුණා? හර දන්නේ නැහැ. හර කියන්නේ සල්ලි මොකක්ද? හර කියන්නේ සල්ලි ගන්නව බැරි කියන්නේ සල්ලි දානවා එහෙමද? කිව්වේ? ඔව් නෑ එහෙමම නෙමෙයි මේ ඩෙබිට් කාඩ් එකක් කියන්නේ මේ හර වෙනවා කියන එකේ තේරුම අඩු වෙනවා කියන එක. මේ බැංක් එක පැත්තෙන් අපි ඕව බලද්දි අර බැංකු සැසඳුම කරද්දිත් අපි කරන්නේ කියන්නේ අපිට බැර වෙනවා කියන්නේ සල්ලි එකතු වෙනවා හර වෙනවා කියන්නේ අපෙන් සල්ලි අඩු වෙනවා. එතකොට මේ ATM එකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. එතකොට account එකේ සල්ලි අඩු වෙන්න පාවිච්චි කරන කාඩ් වලට තමයි මේ හරපත් කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ අපේ account එකේ සල්ලි තමයි මේ අපෙන් අඩු වෙලා හරපත මාර්ගයෙන් අඩු වෙලා යන්නේ. එතකොට අපි හරපත් මගින් ගෙවීම් කරන්න නැත්නම් සල්ලි ගන්න අඩු වෙන්නේ account එකේ සල්ලි. මේ ඉතිරි කිරීමේ ගිණුමේ හෝ ජංගම ගිණුමේ සල්ලි. හැබැයි බැරපත එහෙම නෙමෙයි. මම ඒක ඉස්සරහට කියන්නම්. අපිට ඉස්සරහට මේ දෙක ගැන කතා කරන්න හම්බෙනවා. මේක අපි ලියාගෙන ඉමු නේද? අද දිනේ දාගන්නකො ඉතින්. ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමේ ප්‍රයෝජන. මේවා එකක්වත් කටපාඩම් කරන්න දෙයක් නැහැ. නිකන් හිතලා ලියන්න පුළුවන්. අපිට ඉතිරුම් ගිණුමක් තියෙනවා නම් අපි මොනවද එකකින් කරන්නේ? එතකොට අපිට ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවා නම් ළඟ සල්ලි තියාගෙන ඉන්න ඕනේ අල්මාරිය දාගෙන කබඩ් එකේ දාගෙන කෙලින්ම බැංකුවට ගිහිල්ලා දාන්න පුළුවන්. එතකොට මේ සල්ලිත් ආරක්ෂිත වෙනවා සහ ඒකට පොලියකුත් හම්බ වෙනවා. අපිට ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන්, සල්ලි දාන්න පුළුවන්. ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. සහ අපිට ඒකට ඩෙබිට් කාඩ් එකක් ගන්නත් පුළුවන්. ඩෙබිට් කාඩ් එක ගන්නගෙන ATM එකෙන් වැඩ කරන්න පුළුවන්. ඒකේ ගෙවීම් කරන්නත් පුළුවන්.
හරි. ලියා ගන්නකො මේක ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමේ ප්‍රයෝජන. හරිද? හරිනේ. හරි. මේවා විභාගයට අහන ප්‍රශ්නත් නෙමෙයි අර සිම්පල් ප්‍රශ්න ඉතින් ඇහුවත් අර හිතලා ලියන්න පුළුවන් දේවල්. අපි බලමු දැන් ඉතිරි කිරීමේ ගිණුමක් ගැන දන්නවා මොනවද ඒකේ ලක්ෂණ මොනවද ඒකේ වාසි. දැන් කොහොමද අපි ඉතිරි කිරීමේ ගිණුම පටන් ගන්න? දැන් ඔයාලට අවුරුදු 16ට වැඩි නෑ නේ තාම. 15යි නේ? නෑ. 16ට වැඩි වුණාම පුළුවන් ඔයාලට කැමති වෙලාවක සල්ලි දාන්න කැමති වෙලාවක සල්ලි ගන්න පුළුවන් විදිහේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට යන්න. දැන් තාම ඔයාලා අර මේ ළමයි ඉතිරි කිරීමේ ගිණුම් වල ඉන්නේ. ඒක නිසා 16 පෙරුණාම පුළුවන් ඔයාලටම කියලා account එකක් open කරලා කැමති වෙලාවක සල්ලි ගන්න පුළුවන්. සහ ඒකට ATM debit card එකකුත් හදා ගන්න පුළුවන්. 16 පුරුණාම ඔය හිතන්නකො අපි බැංක් එකට යනවා කියලා. බැංක් එකට ගියාම බැංක් එකේ ඉස්සරහා ඉන්න ලස්සන අක්කා කෙනෙක්. ඒ අක්කා ළඟ ගහලා තියෙනවා ගිණුම් විවෘත කිරීමේ අංශය හරි ගිණුම් විවෘත කිරීම කියලා හරි. එතෙන්ට ගිහිල්ලා ඒ අක්කගෙන් ඉල්ලන්න ඕන එයා ගිණුම් විවෘත කරන්න ඇප්ලිකේෂන් එකක් කියලා. එයා ඇප්ලිකේෂන් එකක් දෙනවා. ඒ ඇප්ලිකේෂන් එකේ ಜಾති තුනක් අඩංගු වෙනවා. එකක් තමයි අපේ ප්‍රධාන විස්තර දෙන ඒ බැංකුවෙන් හදලා තියෙන ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ ගිණුම් විවෘත කිරීමේ ආයුධ පත්‍රය. ඊට පස්සේ ඔයාලට තව හම්බ වෙනවා KYC ෆෝම් එක කියලා. KYC ෆෝම් කියන්නේ ගනුදෙනුකරු පිළිබඳ තොරතුරු දැනගැනීමේ පත්‍රය. ඉංග්‍රීසියෙන් කියන්නේ know your customer. KYC හැදිලා තියෙන්නේ එහෙමයි. ඔබේ පාරිභෝගිකයා පිළිබඳ දැනගන්න. එතකොට ඒකේ විස්තර තියෙනවා අපේ මාසික ආදායම කීයද අපිට සල්ලි හම්බෙන මාර්ග මොනවාද පඩියෙන්ද හම්බෙන්නේ නැත්නම් අපේ බිස්නස් එකකින්ද ඊට පස්සේ අපි ජීවත් වෙන්නේ අපේම ගෙදරකද කුලියටද ගත්ත ගෙදරක්ද අපිට දේශපාලන බලපෑම් මොනවා හරි තියෙනවද ඒ ඔක්කොම විස්තර අපේ අර පරිසර අපේ වටපිටාව ගැන අර
අපේ පසුබිම ගැන පොඩ්ඩක් විස්තර අහලා KYC ෆෝම් එකේ තියෙනවා. අපි ගැන විස්තර දන්න. ඒ කියන්නේ මෙයා මොන වගේ කෙනෙක්ද? මෙයා මාසෙට කොච්චරක් මේ account එකට දායිද? මෙච්චර කොච්චර මෙයා මාසෙට හම්බ කරනවද? ඒ වගේ විස්තර ඇතුළත් know your customer කියලා ෆෝම් එකක් තියෙනවා. ඒකට ඒකත් fill කරන්න ඕනේ. ඊට පස්සේ තව තියෙනවා දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශයක්. ඒ කියන්නේ මගේ ආදායම මෙච්චරයි. ඒ නිසා මම මෙච්චර අවුරුද්දට බදු ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒක අර ආදායම් මට්ටම මේ සැරෙන් සැරේට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දැනට නම් මම හිතන්නේ දැනට තියෙන්නේ ලක්ෂ 5ක් අවුරුද්දට කියලා ලක්ෂ 5ක් හරි ලක්ෂ 10ක් හරි. එතකොට ඒ ගානට වඩා අඩුයි නම් මම බදු ගෙවන්න ඕනේ නැහැ. ඒ ගානට වැඩි නම් මම මෙච්චර ගානක් බදු ගෙවන්න ඕනේ. ඒ වගේ අපිට කැමති එකක් ටික් කරන්න පුළුවන්. අපි බදු ගෙවන තැනක බදු ගෙවන මේ ආදායම් මට්ටමේදී ඉන්නේ. නැත්නම් බදු ගෙවන්නේ නැති මට්ටමේකද ඉන්නේ කියලා. එතකොට ෆෝම්ස් තුනක් දෙන්න. අපි එයක් අපිට දෙනවා. එකක් තමයි ගිණුම් විවෘත කිරීමේ ආයුධ පත්‍රය, අනිත් එක KYC ෆෝම් එක. කියන ගනුදෙනු කරු පිළිබඳ තොරතුරු දැනගන්න පත්‍රය, අනිත් එක දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශය. ඊට පස්සේ ඔය ටික දුන්නට පස්සේ අපි ෆිල් කරලා දෙන්න ඕනේ යාලට. බැංක් එකට අපේ මොකක්ද යාලට දෙන්න ඕනේ දන්නවද ලිසර්? අපි මේ ඇප්ලිකේෂන් සෙට් එකත් එක්ක අපේ දේකුත් යාලට දෙන්න ඕනේ නේද? අපි අනන්‍යතාව තහවුරු කරන්න. ගෙදර මොකද්ද? ගෙදර මොන හරි දෙන්න ඕනේ නේද? ගෙදර ඒවල් තියෙන තැන. අද සවුන්ඩ් එක පැහැදිලි නැහැ නේ වාගේ. දෙන්න මේ අනිත් එකෙන් මේක ඇහෙන්නේ කතා කරන්නේ. ඔය ඒ කියන්නේ මේ මොබයිල් ෆෝන් එකක්ද? නෑ මේ කම්පියුටරේ මයික් එක අවුල්. ඒ ඩෙස්ක්ටොප් එකක්ද? ඔව්. ලැප් එකකුත් තියෙනවද තව? එකක් තියෙනවද ළඟ? ෆෝන් ෆෝන් එක ලේසි නම් මෙන්න. නැත්තම් කමක් නැහැ. ඉතින් ඔහොම ඔයාට මේ පැහැදිලිව පේනවා නම් ඔහොම ඉන්න කමක් නැහැ. ෆෝන් එකට වඩා ඔක ලොකු ඉන්නේ නේද? ඔව්. කමන්නේ. ෆෝන් එකනොත් මේ එන්න හදනවද? ඔව් සර් ඒකෙන් ගන්නවා මේ. හරි හරි. හරි සර්. හරි. ඔය තියෙන වොයිස් එක ලස්සනට. හරි. දැන් හොඳට. හරි. අපි අපේ පැත්තෙන් මේ ඇප්ලිකේෂන් සෙට් එකට අමතරව තව මොනවද දෙන්න ඕනේ? දන්නවද මොකක්ද දෙන්න ඕනේ කියලා? නෑ දන්න. අපේ අනන්‍යතාව තහවුරු කරන්න අපි ළඟ තියෙන දේ මොකක්ද? අපි කවුද කියලා පෙන්නන්න. හැඳුනුම්පත්. හැඳුනුම්පත නේද? හැඳුනුම්පත්. ඔයාලට තාම හම්බුන්නේ නැහැ නේද? ඔයාලට O level ලියද්දි ලබන අවුරුද්දේ වගේ හම්බෙයි ඔක. එතකොට ID එක කොපිය ID එක යාලට දෙන්න ඕනේ. ඊට පස්සේ යාලා කොපියක් ගන්නවා. හරි. ඊට පස්සේ යා account එක open කළාට පස්සේ අපි කියලා තියෙන minimum deposit එක අවම සම්පත්ව හෝ ඊට වැඩි ගාණක් දාලා account එක අරිනවා. අපි account එක ඇරියට පස්සේ බැංකුවේ අපිට මොකක්ද දෙන්නේ account එක ඇරිය කියලා අපිට දැනගන්න. බැංකු පොතක් දෙනවනේ. ඔව්. ඉතුරුම පාස් පොතක් හම්බෙනවා. එච්චරයි. මේක හරිය චූටි සිම්පල් වැඩක්. ලොකු වැඩක් කරන්න නෑ. බැංකුවේ අක්ක ළඟට ගියා. අක්කගෙන් ඉල්ලුවා අක්කේ මට ගිණුමක් අරින්න ඕනේ. ඉතිරි කිරීමේ ගිණුමක්. ඊට පස්සේ අක්ක ෆෝම් 3ක් දෙනවා. සමහර වෙලාවට ওই ෆෝම් 3ම එකටම එයාලගේ ඇතුළෙම එකටම දාලා දෙන්න. නැත්නම් වෙන වෙනම ඇටච් කරලා දෙන්නත් පුළුවන්. හැබැයි දැන් නම් ගොඩක් වෙලාවට අපිට ඕව දෙන්නේ නැහැ. ඇත්තටම එයාලම ෆිල් කරනවා අපේ විස්තර අහලා. දැන් ඒ කියන්නේ හරි ලේසි. මෙච්චර මේ දෙයක්වත් නැහැ. සාමාන්‍ය රාජ්‍ය බැංකුවකට වගේ කියනනම් අපිට ෆිල් කරන්න වෙන්නේ. නැත්නම් ඔය ප්‍රයිවට් බැංක්ස් ගොඩක් මෙයාලා මම ෆිල් කරනවා මේ ටික. ඊට පස්සේ අපි ID එකත් එක දීලා මේසෙන් බීමට පෙන්නේ නැහැ නේද? නෑ මේක.
අපි නිවැරදිව සම්පූර්ණ කරන එක ID එකත් එක්ක දීලා ඊට පස්සේ යාලා කොපියක් ගන්නවා. ඊට පස්සේ කෑෂ් ඩිපොසිට් ස්ලිප් එකක් මුදල් තැන්පතු පත්‍රිකාවක් එක්ක බැංකුව එක එක වර්ගවලට එක එක ගණන් තමයි බැංකුව කියන්නේ. බැංකුවෙන් බැංකුවට ඒක වෙනස්. දැන් මහජන බැංකුවේ එහෙමනම් අපිට සාමාන්‍ය ඉතිරුම් කිනුමක් අරින්න පුළුවන් රුපියල් 500ට උනා. රුපියල් 500 තිබ්බත් සාමාන්‍ය ඉතිරුම් කිනුමක් අරින්න පුළුවන්. ප්‍රයිවට් බැංක් එකට සම්පත් බැංක් එකට වගේ ගියොත් අපිට අවම මං හිතන්නේ රුපියල් 2000ක් විතර එකට වෙනස්. දැන් මහජන බැංකුවේ 30 කිනුමක් අරිනවා නම් රුපියල් 2000ක් ඕනේ. අන්න එහෙම තියෙනවා. ඉන්පසු අපි account එක ඇරිය කියලා ඉතුරුම් පාස්පෝර්ටයක් අපිට හම්බ වෙනවා. ඔන්න ඔච්චරයි. චූටි වැඩක්. බැංකුවේ සෙනග නැත්තම් විනාඩි 10න් විතර කරගන්න පුළුවන් වැඩක් තමයි මේ ඉතුරුම් ගිණුමක් ඕපන් කරගන්න එක. හරි. ලියාගමුකෝ ඉස්සර ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම. මේක දැම්ම මතක තියාගන්න අර ෆෝම් තුන තමයි චුට්ටක් තියෙන්නේ. අයිදුම් පත්‍රයේ තියෙනවා අනිත් එක KYC ෆෝම් කියලා මතක තියාගත්තා නම් හරි. KYC කියන්නේ know your customer කියන එකට. know your KYC ෆෝම් එකයි දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශය. මේ දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශය තියෙන්නේ අපි අපේ බදු ආදායම අපි බදු ගෙවනවද නැද්ද කියලා දැනගන්න බැංක් එකට. ඒකට ඒව නිවැරදිව සම්පූර්ණ කරලා අපේ ජාතික හැඳුනුම්පතත් එක්ක බැංකුවට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ එයාලා ජාතික හැඳුනුම්පතේ කොපි එකක් අරගෙන මේව නිවැරදිව සම්පූර්ණ කරගෙන අපි අස්සනත් දාන්න ඕනේ. දැන් 3-4ක් තියෙනවා සයින් එක දාන්න. ඒකට ඒව දාලා අපේ සයින් එක යාලා ස්කෑන් කරගන්නවා. පස්සේ අපි දවසක සල්ලි ගන්න හරි මොකක් හරි වැඩකට ආවොත් මේ අපිමද කියලා බලන්නේ සයින් එකෙන්. මුදල් තැන්පතු පත්‍රිකාවක් මගින් බැංකුව විසින් ඊට පස්සේ නියම කරන ලද මුදල හෝ නැත්නම් අපිට ඊට වඩා කැමති වැඩි මුදලක් හරි දාන්න පුළුවන්. සල්ලිත් දැම්මට පස්සේ අපිට ඒ අක්කා පොතක් දෙනවා ගෙදර ගෙනියන්න මෙන්න ඔයාගේ ඉතුරුම් පාස්පෝර්ත කියලා. එච්චරයි චූටි වැඩක් තියෙන්නේ.
හරිද ලිසට තාම ලියනවා අන්තිම ටික සර්. හරි සර් ඉවරයි. ඒකේ අර මේ අර ඇප්ලිකේෂන් තුනයි ඊතරම් පාස්පෝර්ටයි කියන වචනේ highlight කරගන්න. ඇප්ලිකේෂන් තුන තමයි චුට්ටක් මතක තියාගන්න. ඒක එහෙම අහලත් නැහැ. අහනව නම් අහන්නේ ඔන්න ඔය තුන තමයි. අයිදුම් පත්‍රේ කොහොමද තියෙනවනේ. එතකොට ඔළුවට ගන්න ඕනේ KYC ෆෝම් එක ඊට අමතරව තියෙනවා සහ දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශ. KYC ෆෝම් එකේ තියෙන අපි ගැන විස්තර දැනගන්න. අපේ ආදායම් මට්ටම අපි කීයක් මාසෙට දානවද? අපිට සල්ලි එන්නේ කොහෙන්ද අන්නේ වගේ දේවල්. දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශ තියෙන අපි බදු ගෙවනවද නැද්ද කියලා බලාගන්න. හරි සර් ඒක highlight කරා. ඉතිරි කිරීම ගැන ගිණුම ගැන ඔච්චරයි තියෙන ලොකු දෙයක් නෑ. ඒක සිම්පල් දෙයක්. ස්ථාවර තැන්පතු ගිණුම. ඉතිරි කිරීමේ ගිණුමක් එක්ක බලද්දි ස්ථාවර තැන්පතු ගිණුමක තියෙන වෙනසක් දන්නවද? ඉස්සර කියන්නේ. වෙනස් කිහිපයක්ම තියෙනවා. ඉතිරි කිරීම කියන්නේ ඕකේ සැරින් සැරේට ගන්න බෑනේ ස්ථාවරයක. සැරින් සැරේට ගන්න බෑ. අපි අර මේ එකඟ වෙන කලින් ඒක ආරම්භ කරද්දී එකඟ වෙන කාලය පිරුණට පස්සේ තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතිරි කිරීම ස්ථාවර තැන්පතු ගිණුමක් මාස 3 මාස 6 අවුරුදු 2 සහ ඉඳලා අවුරුදු 5ට වගේ දාන්න පුළුවන්. එතකොට ඒක කාලය යන්න දැන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේම තියෙනවනේ 3 months වලට 12.5 6 months වලට 12.5 1 year යනවනම් 13 යනවා. අන්න ඒ වගේ කාලේ වැඩි වෙන්න අපිට හම්බ වෙන පොලිය වැඩි. එතකොට ඒකෙන් කියන්නේ අපි ගොඩක් කාලයක් බැංකුවේ සල්ලි ටික රඳවාගෙන ඉන්නවා කියන එකනේ. අන්න ඒකයි කාලේ වැඩි වෙන්න පොලිය වැඩි වෙන්නේ. එතකොට මේකේ තව දෙයක් තියෙනවා අපිට ඉතිරි කිරීමේ ගිණුමක් ඇරියාම අපිට හම්බෙන්නේ පාස් පොතක්. මේක ඇරිය කියලා අපිට මොකක්ද හම්බෙන්නේ? දන්න නැද්ද ඩෙෆිසිට් එකක් දාලා නැද්ද? නෑ. මේකෙදි හම්බෙන්නේ ඔයාලට පොඩි සර්ටිෆිකේට් එකක්. ස්ථාවර තැන්පතු සහතිකයක් කියලා කියන්නේ. එතකොට ඔයාලගේ හිතන්නකෝ දැන් අපි අද ඕපන් කළොත් අවුරුද්දකට FD එකක් ස්ථාවර තැන්පතුවක් අපි ඊළඟ අවුරුද්දේ මේ වගේ දවස හෝ මේ දවස පව වුණාට පස්සේ ගිහලා සල්ලි කරගන්න පුළුවන්. එතකොට අර අපි දාපු සල්ලි වලට අමතරව දැන් හිතන්නකෝ මේ HNB එකේ මේ දවස්වල මේ ඇඩ් එක යන දවස්වල අපි දැම්මනම් 13% අපිට හම්බෙනවා. රුපියල් ඒ කියන්නේ රුපියල් 100ක් දැම්මොත් අපිට 113ක් ගන්න පුළුවන් කියන අදහස. එතකොට රුපියල් ලක්ෂයක් දැම්මොත් 113ක් දාන ගානට වඩා 113ක් අපිට එකතු වෙලා එනවා කියලා තමයි මේකෙන් කියන්නේ. එතකොට අපි දැන්
අර මේ අපිට හම්බෙන්නේ සර්ටිෆිකේට් එකනේ ස්ථාවර තැන්පතු සහතිකයක්. ඒක අරගෙන යන්න ඕනේ මේකේ සල්ලි කරන්න. අපිට කැමති වෙලාවක සල්ලි දාන්නයි ගන්නයි මේකේ බෑ. ඒ අපි සල්ලි ගන්න දවසට ස්ථාවර තැන්පතු සහතිකේ යාලා අරගෙන ඒක කපලා යාලා ළඟ තියාගන්න. එතකොට ආයි අපිට ඒක නැහැ. හිතන්නකෝ අපිට අවුරුද්දක් ඉන්න බෑ. අවුරුද්දක් ඉන්න කලින් අවුරුද්දක් යන්න කලින් අපිට මේ සල්ලි ඕනේ වෙනවා කියලා. හදිස්සියක් කියලා මොකක් හරි එහෙම ඕනේ වුණොත් අපිට සල්ලි ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුව කියන්නේ සල්ලි දෙන්න බෑ කියලා. හැබැයි අර මේ පොරොන්දු වෙච්ච පොලිය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ 13%ක් දෙනවා කියුණා 13%ම දෙන්නේ නැහැ. ඒ දවසට අදාළ පොලිය තමයි දෙන්නේ. ඒකයි වෙනස. මේක සාපේක්ෂව ඉතිරි කිරීමේ ගිණුමකට වඩා පොලිය වැඩි. අපිට මෙහෙම කියන්න පුළුවන්. නිශ්චිත කාල සීමාවක් සඳහා ස්ථාවර පොලි ප්‍රතිශතයක් යටතේ ආරම්භ කළ හැකි තැන්පතු. කාල සීමාව අපි දන්නවා නිශ්චිත කාලයකට දාන්නේ සහ ස්ථාවර පොලි ප්‍රතිශතයක්. මේ ඇඩ් එකේ තියෙනවා 1 year අවුරුද්දකට දැම්මොත් 13%ක් අපිට හම්බ වෙනවා. කාල සීමාවත් නිශ්චිතයි පොලි ප්‍රතිශතය ස්ථාවරයි. ඒකට අවුරුද්ද යනකම් ওই ගානම තමයි හම්බ වෙන්නේ. හරි ලිසර් අපි ලියා ගන්න ගමන් මෙයා ස්ථාවර තැන්පතු කියලා දාගන්න. දාගෙන පළවෙනි පොයින්ට් එක ලියන්නකෝ. පියන්න. ඒතර මේකේ පොලි ප්‍රතිශතය ස්ථාවරයි වෙනස් වෙන්නේ නැහැ. දැන් හිතනවා හදිසියේ දැන් අපි මේ අවුරුද්ද දැන් අද දානවා 113ක පොලියට. අපි ඊළඟ දවසේ ඊළඟ අවුරුද්දේ තමයි මේක කල්පෙරෙන්නේ. හිතන්නකෝ අපේ මේ අවුරුද්දේ මැදදී එක සැරේට රජය පොලි අනුපාතය වැඩි කරා කියලා. වැඩි කරා 15% වෙනකම්. හැබැයි එතකොට අපිට ඒ 15% අපිට හම්බ වෙන්නේ නැහැ. මොකද අපි ස්ථාවරව එකඟ වෙලා තියෙන අවුරුද්දක් යනකම් අපි 113 පොලියට යන්නේ කියලා. හැබැයි කැමති නම් අවුරුද්ද පිරුණාට පස්සේ 15% තියනවා නම් අපිට අලුත් කරන්න පුළුවන් ඒ දවසට තියෙන රේට් එකට. ඕක අඩු වුණත් ඕක වාසියත් අපිට තියෙනවා. හිතන්නකෝ 13ට තියෙන කාලේ අපි දාලා මාසේ අවුරුද්දේ භාගයක් විතර ගියාම 10%ට විතර බහිනවා. එතකොට ඒ අවාසිය අපිට එන්නේ නැහැ. අපිට අවුරුද්දක් යනකම් 13%ම හම්බ වෙනවා. අන්න ඒකයි ස්ථාවර පොලි ප්‍රතිශතයක් කියලා කියන්නේ. නිශ්චිත කාල සීමාවකට ගන්නව ස්ථාවර පොලි ප්‍රතිශතයක් යටතේ. හරි සයුරේ. හරි. මේකේ ලක්ෂණ ස්ථාවර තැන්පතොත් එක්ක සසඳද්දී මේකට හම්බෙන පොලිය කොහොම මේ ඉතිරි කිරීමක් එක්ක සසඳද්දී ස්ථාවර තැන්පතුවට හම්බෙන පොලිය කොහොමද? අඩුයිද වැඩිද? වැඩි නේ. සාමාන්‍ය මේ ඉතිරි කිරීමේ ගිණුමකට මික්සර් රේට් එකක් කොහෙත්ම හම්බ වෙන්නේ නැහැ. උඩරිම 3.4යි 5යි අන්න ඒ වගේ යන්නේ. ඊට පස්සේ තව මේක අපිට ඇපයක් විදියට තියන්න පුළුවන්. හිතන්නකෝ අපේ මෙහෙම හිතන්නකෝ අපි ස්ථාවර තැන්පතුවක් දානවා රුපියල් ලක්ෂයක. රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් දානවා. ඒක අපිට කැමති නම් පුළුවන් මේකෙන් ලෝන් එකක් ගන්න. ඒ කියන්නේ ණය මුදලක් ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු සහතිකය ඇපේට තියලා. ඒ කියන්නේ මේ ස්ථාවර තැන්පතු සහතිකයත් අපිට තියෙනවා. මේක ඇපේට තියලා අපිට ණය මුදලක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මේකෙන් ප්‍රතිශතයක් විදිහට තමයි ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිතන්නකෝ ස්ථාවර තැන්පතෙන් 90ක් වෙනකන් ණය මුදලක් ගන්න පුළුවන් කියලා. 90ක් වෙනකන් ණය මුදලක් ගන්න පුළුවන් නම් මේ අපිට රුපියල් ලක්ෂයෙන් 90000ක ණයක් බැංකුවෙන් ඇප්ලයි කරන්න පුළුවන්. 90000ක ණයක් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ ලක්ෂ්‍ය ස්ථාවර තැන්පතුවක් තියෙනවා 90000 ණයත් අපිට හම්බ වෙනවා. ඒතර මේක නැති වෙලා මේක ක්ලෝස් කරලා නෙමෙයි අපි මේ 90000 ගත්තේ. ඒක දැන් අපි මොකක් හරි ලෝන් එකක් ගනිද්දී ඇපයක් තියන්න ඕනනේ.
ඒ ඇපයක් තියෙනගේ තේරුම දන්නවද ලිස? ඇයි අපි ඇපයක් තියන්නේ මොකේකට හරි? ආයෙ සල්ලි ඔව් අපිට සල්ලි ගෙවා ගන්න බැරි වුණත් ඒ ඇපේට තිබ්බ දේ එයාලා ගන්නවා. අන්න ඒ වගේ තමයි දැන් අපි මේ 90000 ගෙවුවේ නැත්තම් මෙයාලා මේ ස්ථාවර තැන්පතු අයිති කරගන්නවා. අන්න ඒ වගේ අපි දැන් ඔය වාහන ඇපේට තියෙනවා ඉඩම් ඇපේට තියෙනවා. එතකොට කරන්නේ අපි දැන් අපිට ඒ ණය ගෙවා ගන්න බැරි වුණොත් අපි ඇපේට තිබ්බ දේ එයාලා ගන්නවා. අන්න ඒ වගේ මේ ස්ථාවර තැන්පතුවත් අපිට එහෙම ඇපයකට තියන්න පුළුවන්. ඇප් එකකට තියලා ලෝන් එකක් ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු වටිනාකමටම අදාළ. ඉතින් ඒකෙන් යම් ප්‍රතිශතයක් වෙනකම් ලෝන් එකක් ගන්න පුළුවන්. තව එකක් ලක්ෂණය තමයි ස්ථාවර තැන්පතුව ඉතිරි කිරීමේ ගිණුමට වඩා පොලිය වැඩි. අන්න ඒ වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. අපි ලක්ෂණත් ලියමු. කාල සීමාව නිශ්චිතයි අපි ඒක දන්නවා මාස 3ටද මාස 6ටද අවුරුද්දටද ඊට පස්සේ තැන්පතු කාලය සහ මුදල් අනුව පොලි ප්‍රතිශතය වෙනස් වීම මේ ඇඩ් එකෙන් තියෙනවනේ මාස 3ට මාස 6ට නම් 12.5යි වැඩි වෙන කාලය වැඩි වෙන්න පොලි ප්‍රතිශතයත් වැඩි වෙනවා 13%ක් හම්බ වෙනවා අවුරුද්දකට දානවා ලක්ෂණත් ලියා ගන්න ඉතින් සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමට වඩා වැඩි පොලි ප්‍රතිශතයක් හිමිවීම මේකේ තව ලක්ෂණ ටිකක් තියෙනවා අපි ඉස්සරහට යන්න මෙතන ඉන්න මත නිසා මේ ටික ලියා ගන්න. යම් නිශ්චිත කාල සීමාවක් සඳහා තැන්පතු පවත්වාගෙන යාම තැන්පතු කාලය සහ මුදල් අනුව පොලි ප්‍රතිශතය වෙනස් වීම සාමාන්‍ය ඉදිරි කිරීම ගිණුම් වලට වඩා වැඩි පොලි ප්‍රතිශතයක් හිමිවීම. එතකොට මම මේ රතු දාලා තියෙන ටිකම highlight කරා නම් හරි. මොකද ඒ ටික තමයි පොඩ්ඩක් වැදගත්. ඔයාලගේ ඔළුවට දාගන්න ඕනේ points ටික තමයි. කාල සීමාව නිශ්චිතයි, පොලි ප්‍රතිශතය ස්ථාවරයි. එතකොට ඉතිරි කිරීමේ ගිණුමට වඩා වැඩි පොලියක් මේකට හම්බ වෙනවා. හරි සර්. තුනම ලියාගත්තද points? හරිනේ? ඔව් හරි. තව ටිකක් තියෙනවා එහෙම දාගමු අපි. ස්ථාවර තැන්පතු අපිට තියා තැන්පතුවෙන් යම් ප්‍රතිශතයක් වෙනකන් ණය මුදලක් ගන්න පුළුවන්. පොලිය මාසිකව කල්පිරුණු පසුව විවිධ පරිදි ලබා ගන්න පුළුවන්. මේ පොලිය මාසිකව හෝ කල්පිරුණු පසුව කියන්නේ මෙහෙම හිතන්නකෝ. අපිට account එක අරිද්දි option එකක් දෙන්න පුළුවන්. හිතන්න අපි රුපියල් ලක්ෂයක account එකක් ස්ථාවර තැන්පතුවක් දානවා. ඔන්න ඕක අපි කියනවා අවුරුද්දකට තමයි දාන්නේ. අවුරුද්දකට දාද්දි වසරකට මේක අපිට මාසිකව ගන්නව නම් අපිට කියන්න පුළුවන් මේක අවුරුද්දකට පොලිය ගියාට 113 පොලිය ගියාට මේක අපිට මාසිකව කඩලා මගේ සේවිංස් account එකට යවන්න. ඒ කියන්නේ අපිට රුපියල් ලක්ෂයකට 13000ක පොලියක් හම්බ වෙනවා මුළු අවුරුද්දට. ඒ 13000ක පොලියෙන් ඕක අපේ 12න් බෙදලා මගේ account එකට දාන්න 13000 මේ එතන මාසෙට 1000 ගාණක් වගේ එනවා. එහෙම වෙන්නත් පුළුවන් මාසිකව ගන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම කල් පෙරුණු පසුවත් ගන්න පුළුවන්. දැන් අපි මාසිකව ගන්නවා නම් දැන් හැම මාසෙම ගිහිල්ලා අන්තිමට වෙද්දි ඉතුරු වෙන්නේ account එකේ මේ ස්ථාවර තැන්පතු ලක්ෂයම තමයි. මොකද හැම මාසෙම අපි පොලිය ගත්තනේ. ඒකට ඊට වඩා account එකේ balance එකක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි අපි අවුරුද්දෙන් පස්සේ අවුරුද්ද ගියාට පස්සේ ගත්තනම්
මේ ලක්ෂ්‍යයත් එක්ක පොලියත් අපිට තියෙනවා. අන්න ඒක තමයි මාසිකව හෝ කල්පිනු පසු අපිට ගන්න පුළුවන් කියලා කියන්නේ. මේ ටික ලියා ගන්න ඉස්සර මේ පොයින්ට් ටික. ඊළඟට ස්ථාවර තැන්පතු සහතිකයක් තමයි අපිට හම්බෙන්නේ. ඒක අර නිකන් සර්ටිෆිකේට් එක තනි කොලයක් හම්බෙන්නේ. පොඩි සහතිකයක් වගේ. මේ වෙනත් අයෙකුට පැවරිය නොහැකිය. ඒ කියන්නේ වෙන කෙනෙක්ට ගිහිල්ලා මේකෙන් මගේ සල්ලි ගන්න බෑ මේක මගේ කියලා. ඒක කාටවත් පවරන්න බෑ. අදාළ කෙනාම ගන්න ඕනේ. හයි සර්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ස්ථාවර තැන්පතු සහ මේ ස්ථාවර තැන්පතු ගිණුමක් අරින විදිය. ඒක අර වගේම තමයි මේ අලුත් දෙයක් නැහැ. මතකද අපි ඉතිරි කිරීමේ ගිණුමක් අරින්න නම් අපි ෆෝම් 3ක් ඉල්ලන්න ඕනේ නේද? ඒ ෆෝම් 3 මතකයිද? ඔව්. KYC ෆෝම් එකයි අයදුම් පත්‍රයයි ගනු දේශීය ආදායම පනතට අනුව කරන ප්‍රකාශය. ඒ අර ටැක්ස් එක බලන්න අපි ටැක්ස් ගෙවනවද අපේ ආදායම මට්ටම කොච්චරද බලන්න. අන්න ඒ තුනම මේකට ඕනේ. ඒ කියන්නේ අරකට ගත්තේ ඉතිරි කිරීමේ අයදුම් පත්‍රය මේකට ගත්තේ ස්ථාවර මේකට ගන්නේ ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීමේ අයදුම් පත්‍රය. ඊට අමතරව KYC ෆෝම් එකයි දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශය ඒ දෙක එනවා. එතකොට සහ ඊට පස්සේ ගිවිසගත් පරිදි අපි මුදලක් දාන්න ඕනේ. දැන් හිතන්න අපි ලක්ෂයක් දානවා කිව්වොත් ඒ පොරොන්දු වෙච්ච ගාණ දාන්න ඕනේ. හැබැයි අර දැන් ඉතිරි කිරීමේ ගිණුමට වඩා මේකේ තැන්පත් කරන්න ඕනේ ගාණ වැඩි. හරි. එතකොට අර වගේම තමයි ඒක නිසා මෙහෙම ලියන්න පුළුවන්. මේ හැබැයි දැන් විභාගයට ආවොත් මේක ලියන්න එපා. ඉතිරි කිරීමේ ගිණුමේ පියවරම මුල් පියවර තුනම වෙනවා කියලා. අපි අර තුනම ලියන්න ඕනේ දැන්. ආයි ඕක ඩබල් ලියන එක වැඩක් නෑනේ. ඒක නිසා දැන්ට නෝට් එකේ අපි මෙහෙම තියාගමු. ඊට පස්සේ අරකේ 4 වෙනි පියවර විදියට අපිට හම්බුනේ ඉතුරුම් පාස් පොත. හැබැයි මේකේ 4 වෙනි පියවර වෙනස් වෙනවා. අපිට හම්බෙන්නේ මොකක්ද? මේකෙදි පාස් පොතක් හම්බෙනවද? නෑ. මොකක්ද හම්බෙන්නේ? ස්ථාවර තැන්පතු ස්ථාවර තැන්පතු සහතිකය. සහතිකයක් හම්බෙනවා අපිට. එතකොට අවසානයේදී ඊවිසගත් තැන්පතු මුදල ගිණුමට තැන්පත් කළ පසු බැංකුව විසින් ස්ථාවර තැන්පතු සහතිකයන් නිකුත් කරනු ලබයි.
ඒක නිසා අර පියවර තුන නිකම් මේ ආයෙ ලියන්න ඕනේ නැහැ ඉස්සර මේක මෙහෙම වරන් ඇතුලේ මේක දාගෙන 4 වෙනි පොයින්ට් එක විදිහට මේක ලියන්න. ස්ථාවර තැන්පතු සහතිකය කියන එකට highlight කරන්න. එතකොට හරි. හරි සර්. ස්ථාවර තැන්පතු සහතිකය කියන එක මේ highlight කරගන්න. ඒක තමයි වැදගත්. හරි. ඒකත් ඉවරයි. ඊට මේ ඇත්තටම මේ ඉතිරි කිරීමේ ගිණුමෙන් ස්ථාවර තැන්පතු ගිණුමයි ගැන අපිට ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද අපිට වැදගත්ම තැන තියෙන්නේ ජංගම ගිණුම් ගැන. අපි මේ දෙක අර නිකන් අර සාමාන්‍ය දැනීමක් ගැන තමයි මේ ටික කතා කරේ. කොහොමද මේකක් අරින්නේ, මේකේ තියෙන ලක්ෂණ මොන වගේ එකක්ද තියෙන්නේ, ඒව තමයි කතා කරන්නේ. ඊට පස්සේ ව්‍යාපාරිකයෙක්ගෙන් පැත්තෙන් ගත්තොත් ජංගම ගිණුම් තමයි වැදගත්ම එක. මොකද මේකෙන් තමයි අපිට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න හැකියාව හම්බ වෙන්නේ. ඒ කියන්නේ වෙන මේ ජංගම ගිණුම් අපිට අරින්න පුළුවන් මොන බැංකුව වලින් විතරද ලිසර්? වාණිජ්‍ය බැංකුව. වාණිජ්‍ය බැංකුව වලින්. එතකොට වෙන කිසිම බැංකුවකට ගියාට මේවා අරින්න බෑ. මතකද වාණිජ්‍ය බැංකුව තියෙන ගාණ ලංකාවේ? 13ක් 13යි 11යි 2යි 3ම එකට එකතු කරන්න. දේශීය රජයේ වාණිජ්‍ය බැංකු දෙකක් තියෙනවා. දේශීය පෞද්ගලික බැංකු 11ක් තියෙනවා. ඉස්සර 24 ඉස්සර අර මේ මං කියවනේ මේ ඉස්සර තිබ්බ බැංකු දෙකක් නවත්තලා තියෙනවා. මේ විදේශීය බැංකු දෙකක් නවත්තලා තියෙනවා. එතකොට දැන් ඔක්කොම තියෙන්නේ 24යි. එතකොට මේ බැංකු 11යි. හරි. අන්නේ බැංකු 24න් ඕන එකක අපිට මේ ජංගම ගිණුමක් අරින්න පුළුවන්. හරි. මේ කමර්ෂල් බැංකින් ඩියුටි ජංගම ගිණුමට දාපු පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. තප්පර 30ක අපි ඒක බලමු. Every second of every minute matters. A second lost can be an opportunity missed. Priorities ultimately define our success. We made the right choices. That is why we are successful. For success-driven young executives and entrepreneurs, Achiever Current Account with a range of special benefits just for you. Achiever Current Account from Commercial Bank. හරි. ජංගම ගිණුම. ඉංග්‍රීසියෙන් කියන්නේ අපි current account එකක් කියනවා. මේක එතකොට ගොඩාක්ම මේ ફોකස් කරලා තියෙන්නේ මේ අවධානය දාලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ට. බිස්නස් එකක් කරන සාමාන්‍ය ශිෂ්‍යයෙක් සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට මේක වැදගත් නැහැ. මොකද චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ ලොකුම අවශ්‍යතාවය තියෙන්නේ
ව්‍යාපාරිකයන්ට. එතකොට අපිට ජංගම ගිණුමක් කියන එක මෙහෙම කියන්න පුළුවන්. ජංගම ගිණුමෙන් වෙන ප්‍රධානම වැඩේ මොකද්ද ලිස? ප්‍රධානම වාසි ප්‍රධානම කාර්යය මොකක්ද? මුදල් අපිට ඕන මොනවා වෙලාවක මුදල් ගන්න ඔව් ඒක අසෙත්පත් ඉතිරි කිරීමේ ගිණුමෙන් තියෙනවනේ මේකේ තියෙන මේකටම සුවිශේෂී දේ මොකද්ද? ජංගම ගිණුමක් චෙක්පත් කියනවනම් මගින්. අපිට පුළුවන් චෙක්පත් මගින් ගනුදෙනු කරන්න. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. ජංගම ගිණුමක් කියලා කියන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කරන්න අවස්ථාව සලසලා දෙන ගිණුමක්. මේකේ තව චූටි දෙයක් මතක තියාගන්න තියෙනවා. ඒක මේක මම රතු කරලම දැම්මේ. ඕක මේ ඊරි ගන්න ප්‍රශ්න වලට අහලා තියෙනවා. මොකද ඕක වැඩි ඔළුවට යන්නේ නැහැ ළමයිගේ. ඒ නිසා මේක තදින් තියාගන්න. ජංගම ගිණුම් සඳහා පොලියක් හිමි වෙන්නේ නැහැ. දැන් අපි අර කලින් ගිණුම් දෙකම කතා කළානේ. ස්ථාවර තැන්පතුවටත් ඉතිරි කිරීමේ ගිණුමටත් දෙකටම පොලියක් හිමි වුණා. හැබැයි ජංගම ගිණුම් වලට කිසිම පොලියක් නැහැ. ඇයි ඒකට පොලියක් නැත්තේ? ඒකට පොලියක් නැත්තේ මේ ජංගම ගිණුම් ඇත්තටම අපිට ආදේශ කරන්න මේ මුදල් වලට ආදේශකයක් විදිහට තමයි ජංගම ගිණුම් හදන්නේ. මුදල් වලට වඩා මේක ආරක්ෂිතයිනේ. දැන් හිතන්නකෝ රුපියල් මිලියනයක් අපිට කාට හරි ගෙවන්න තියෙනවා කියලා. ඉතින් ওই මිලියනය අරන් බැංකුවට යනවට වඩා මිලියනයක් ලියපු චෙක් එකක් අරගෙන යන එක ආරක්ෂිතයි නේද? ඒතකොට නැති වුණත් චෙක් එකනේ. අනික ඒ චෙක් එකට ආරක්ෂාව දෙන ක්‍රම ගැන අපි ඉස්සරහට කතා කරනවා. කොහොමද මේක චෙක් එක නැති වුණත් අපිට බය නැතුව ඉන්න පුළුවන් විදිය ගැන එහෙම ඉස්සරහට තියෙනවා. ඒක නිසා සල්ලි අරගෙන යනවට වඩා සල්ලි පාරේ මිලියනයක් අරන් යනවට වඩා මිලියනයක් ලියපු චෙක් එකක් අරන් යන එක ගොඩාක් වාසි, ගොඩාක් ලේසි. ආරක්ෂාව අතෙනුත් උපරිමයි. ඒක නිසා මුදල් වලට ආදේශකයක් විදිහට තමයි මේ චෙක් පොත් සහ චෙක්පත් වලින් අපි ගණන් කරන්නේ. එතකොට අපිට නිකන් ළඟ මුදල් තිබ්බට අපිට මුදල් වලට පොලියක් හම්බ වෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේම තමයි මේකටත් පොලියක් හම්බ වෙන්නේ නැහැ. මේකේ ප්‍රධානම අරමුණ චෙක්පත් මගින් ගනුදෙනු කරන එක. එතකොට අපි දන්නවා මේ ජංගම ගිණුම් සේවාව පවත්වාගෙන යන්න පුළුවන් බලපත්‍රලාභී වාණිජ බැංකු වලට විතරයි කියලා. හරි. ලියා ගන්නකො ජංගම ගිණුම් කියලා දාලා. මේක තමයි අපේ ප්‍රධානම දේ. ගිණුම් වර්ග තුන අතරින් වැඩියෙන්ම කතා වෙන්නේ මේ ජංගම ගිණුම් ගැන. මේ ගැන පොඩ්ඩක් දිගට කතා වෙන්න තියෙනවා. අර දෙක ඉක්මනට ඉවර කරලා ඒක ලොකු දෙයක් නැහැ. මේක හැබැයි අපිට දිගට කතා කරන්න තියෙනවා. මේ රතු පාටින් ලියලා තියෙන ටිකත් highlight කරන්න. ඒ ටික තමයි වැදගත්. දැන්ටම දාන්න පොයින්ට් ටික. අර පොලියක් හිමි නොවනවා කියන එක ඔළුවේ හරිය මතක තියාගන්න. මොකද ඒක සල්ලි වලට කරන ආදේශකයක් නෙමෙයි. මේක සල්ලි වලට පොලියක් හම්බෙන්නේ නැහැ වගේම තමයි අපිට එන ජංගම ගිණුමට පොලියක් හම්බ වෙන්නේ නැහැ.
හරි සර්. හරි highlight උත් කරගත්තද? ඔව්. රජයේ වාණිජ්‍ය බැංකුව දෙක මතකද මොකක්ද කියලා? ජාතික ඉතිරි කිරීමේ සර්. නෑ ජාතික ඉතිරි කිරීමේ බැංකුව බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් නෙමෙයි. ඒක ඉතිරි කිරීමේ බැංකුවක්. එතකොට අපිට ජාතික ඉතිරි කිරීමේ ගිණුම බැංකුවට ගිහිල්ලා අහන්න බෑ මේ ජංගම ගිණුමක් අරගන්න පුළුවන්ද කියලා. ඒ මතක තියාගන්න ඒක ඉතිරි කිරීමේ එකක්. ඒක වාණිජ්‍ය බැංකුවක් නෙමෙයි. ඒක රජයේ තමා. හැබැයි රජයේ වාණිජ්‍ය බැංකුවක් නෙමෙයි. රජයේ වාණිජ්‍ය බැංකු දෙක මොනවාද? එකක්වත් මතක නැද්ද? එක බැංකුවක හෙඩ් ඔෆිස් එක තියෙනවා කොළඹ පිට්ටු බම්බුවක් වගේ. ඒකට අපි කියන්නේ පිට්ටු බම්බුව කියන්නේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ඒකට පිට්ටු බම්බුව කියන කොළඹ. නැද්ද? මතක නැද්ද? මේ රජයේ වාණිජ්‍ය බැංකු දෙක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. මොකද ප්‍රශ්නයකට ඇහුවොත් අහන්න පුළුවන් ওই දෙක තියලා තමයි. ලංකා බැංකුවයි මහජන බැංකුවයි. කියන්නේ BOC එකයි People's Bank එක. ඒ දෙක මතක තියාගන්න. සහ ඊට අමතරව private banks ගත්තොත් commercial බැංකුව සම්පත් national nations trust NDB සෙලාන් ඔය වගේ බැංකු ටිකක් තියෙනවා. බැංකු 11ක් තියෙනවා. ව්‍යාපාරිකයෙකුට ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි. පළවෙනිම චෙක් එක පළවෙනිම වාසිය මොකද්ද? ප්‍රධානම වාසිය. එයායි මේක කරින්නේ මොකක්? එයාට හම්බෙන හින්දාද? චෙක් පත් වලින් ගනුදෙනු කරනවා. ඔව් ඒක තමයි ප්‍රධානම දේ. අපිට චෙක් පත් ඒ කියන්නේ සල්ලි එහාට මෙහාට කරන්න ඕනේ අපේ account එකේ සල්ලි හැමම තියාගෙන චෙක් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය. ඊට පස්සේ ඔයාට අර මේ accounting ටිකත් උනේ නෑ කිව්වනේ 10 වසරේ. ඒකේ අර බැංකු සැසඳුමේදී තියෙනවා. බැංකු සැසඳුම් ප්‍රකාශනය ගැන අපිට කතා කරද්දී ඒ බැංකු පාඩමේ තියෙනවා අපිට මේකෙන් ඔප්ෂන් එකක් තියෙනවා ස්ථාවර නියෝග දෙන්න පුළුවන්. ස්ථාවර නියෝග කියන්නේ හිතන්නකෝ අපි අපේට මොකක් හරි ගෙවීමක් තියෙනවා හැම මාසයක් පාසා එකම ගාණක් යන්න ඕනේ. හිතන්නකෝ ඉන්ෂුරන්ස් එකක් වගේ කියලා අපි රක්ෂණයක් අරගෙන තිනවා හැම මාසෙම රුපියල් 5000 ගාණ කැපෙන්න ඕනේ. එතකොට අපිට ඕක හැම මාසෙම කරන්න අමතක වෙන්න පුළුවන්. අනික ඕක මතක තියාගෙන ඉඳලා එදාට කරන්න එපා. ඊට වඩා අපිට ඔප්ෂන් එකක් තියෙනවා. අපිට බැංකුවට කියන්න පුළුවන් බැංකුව ඔයා හැම මාසෙම මෙන්න මේ වෙනිදට මගේ account එකෙන් රුපියල් 5000ක් අඩු කරගෙන මේ ඉන්ෂුරන්ස් කම්පැනි account එකට රුපියල් 5000 මාරු කරන්න. ඒක හැම මාසෙම වෙන්න ඕනේ. මොකද ඕක මට අමතක වෙන්න පුළුවන්. එතකොට ඒක අපි බැංකුවට ඕඩර් එකක් දෙනවා. ස්ටෑන්ඩින් ඕඩර් එකක්. ස්ථාවර නියෝගයක්. එතකොට ඒක ස්ථාවරයි හැමදාටම යනවා. මේ මාසෙත් මේ වෙනිදට කැපෙනවා. ලබන මාසෙත් ඒ දවසට කැපෙනවා. ඊළඟ මාසෙත් කැපෙනවා. එහෙම ස්ථාවරව යනවා. අන්නේ ඔප්ෂන් එක තියෙනවා අපිට ජංගම ගිණුමක් තියෙනවා. අපිට අර අමතක වීම වෙන්නේ නැහැ. හැම මාසෙම අපි හිතලා යවන්න ඕනේ නැහැ. ඔටෝමැටික් යනවා. එතකොට ඇරියස් වෙන්නේ නැහැ වාරික. එතකොට ගාන්ටි ඉන්ෂුරන්ස් එකක් යනවා. තව එකක් තමයි අපිට ඒකේ අනිත් පැත්ත ස්ථාවර නියෝග කියන්නේ අපි යවන එකනේ. අපිට වෙන මිනිස්සුන්ගෙන් කෙලින්ම ගන්නත් පුළුවන් account එකක් තියෙන හින්දා. දැන් හිතන්නකෝ දැන් අපි සල්ලි අපි කාට හරි සල්ලි දෙන්න තියෙනවා නම් අපි චෙක් එකක් දෙනවා. වෙන කෙනෙක් අපිට සල්ලි දෙන්න තියෙනවා නම් එයාට චෙක් එකක් දෙන්න පුළුවන් නැත්තම් කියන්න පුළුවන් කෙලින්ම මගේ account එකට දාන්න. ඕක එතකොට මට ලේසි ආයෙ චෙක් අරගෙන එන්න ඕනේ නැහැ. නැත් මම ඔයා ළඟට එන්න ඕනේ නැහැ. කෙලින්ම මගේ account details දෙන්න account එකට මගේ දාන්න. එතකොට අන්න ඒකට කියන ඍජු ප්‍රේෂණ. කෙලින්ම අපිට ප්‍රේෂණය කරගන්න පුළුවන් සල්ලි ටික. ස්ථාවර නියෝගයක් payment පැත්තෙන් ගෙවන පැත්තෙන් ස්ථාවර නියෝගයක් දෙන්න පුළුවන්. සල්ලි ලැබෙන පැත්තෙන් ඍජු ප්‍රේෂණයක් කරන්න පුළුවන්. සහ
මේක මාසේ අන්තිමට දැන් දැන් මේ ඉතිරි කිරීමේ ගිණුමක් නම් අපිට පාස්පොර්ටක් හම්බ වෙනවනේ. ඒතකොට පාස්පොර්ට බැංක් එකට දීලා අප්ඩේට් කරාම අපිට පේනවා අපි සල්ලි ගත්තේ මොනවද, සල්ලි දැම්මේ මොනවද. ඒ පාස්පොර්ටේ සටහන් වෙනවා ඔක්කොම. අර බැර ශේෂයත් එක්ක සටහන් වෙනවා. හැබැයි අපිට චෙක් පොතක් චෙක් ජංගම ගිණුමක් ඇරියාම අපිට ඉතුරුම් පාස්පොර්ටක් හම්බෙන්නේ නැහනේ නේද? අපිට හම්බෙන්නේ චෙක් පොතක්. චෙක් පොතක් කියන්නේ ඒකේ තියෙන චෙක්ස්. එතකොට අපි කොහොමද දැනගන්නේ දැන් ඉතිරි කිරීමේ ගිණුම නම් පාස්බුක් එක බලලා වෙච්ච ගනුදෙනු බලන්න පුළුවන්. දැන් අපි චෙක් පොතේදී කොහොමද ජංගම ගිණුමකදී කොහොමද වෙච්ච ගනුදෙනු බලන්නේ? මොකක්ද අපිට තියෙන සාක්ෂිය? හිතන්න පුළුවන්. ජංගම ගිණුමක් කරගෙන යද්දී දැන් ස්ථාවර තැන්පතුවට නම් ස්ථාවර තැන්පතු සාධකයක් විතර තියෙන. ඒකට මොකුත් නැහැ. මොකද ආයි හැමදාම සල්ලි දාන්න කරන්න යන්නේ නැහනේ. හැබැයි ජංගම ගිණුම හැම වෙලාවෙම සල්ලි ගනුදෙනු වෙන එකක්. ඒ වුණාට ඒකට නැහැ ඉතුරුම පාස්පොර්ටක්. එතකොට ඒ ගනුදෙනු අපි දැනගන්නේ කොහෙන්ද? කවද්ද කීයක් ගියාද? කවද්ද ගියේ? කොච්චර ගියාද? කාටද ගියේ? ඒව දැනගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකක්ද ඒක? දන්නේ නෑ. ඒකට අපි කියනවා ඕක අපිට මේ 10 වසරේ බැංකු සේවන ප්‍රකාශය පාඩමෙන් ආවා. ඒකට අපි කියනවා බැංකු ප්‍රකාශය කියලා. බැංකු ප්‍රකාශය කියන්නේ ඇත්තටම අර ඉතිරි කිරීමේ ගිණුමක වැඩේ තමයි. මේ ඉතිරි කිරීමේ පාස්පොර්ටක් වෙන වැඩේම තමයි. බැංකු ප්‍රකාශයක් අපිට හැම මාසෙම අන්තිමට හම්බ වෙනවා. මාසේ අන්තිමට. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මාසේ අන්තිමට අපිට බැංක් එකෙන් මෙන්න මේ වගේ කොලයක් එන්නේ. එහෙම ටේබල් එකක් උඩ තියෙනවා. සල්ලි ආපු ගාන, ගියපු ගාන, දැන් තියෙන බැලන්ස් එක කොහොම තියෙනවා මෙතන විස්තරේ. කාටද කිව්වේ, කවද්ද කිව්වේ, ඔන්නෝම විස්තර තියෙනවා. මේක අපිට හම්බ වෙනවා. මෙන්න මේකට තමයි බැංකු ප්‍රකාශය කියන්නේ. මෙන්න මේක අපේ ව්‍යාපාරයට හම්බ වෙනවා. එතකොට මේ ව්‍යාපාරයට හම්බෙච්ච දවසට තමයි බලන්නේ අපේ මොනවද වෙච්ච ගනුදෙනු කියලා. අන්න එතකොට තමයි බලා ගන්න පුළුවන්. අපෙන් වෙච්ච ගනුදෙනු මොනවද කියලා. මොකද මේකට ඉතිරි කිරීමේ ගිණුමට වගේ පාස්පොර්ට් නැහැ. ඒක නිසා මේකට බැංකු ප්‍රකාශයක් කියන්නේ බැංක් ස්ටේට්මන්ට් එකක් එනවා මාසේ අන්තිමට ගොඩක් වෙලාවට. අන්න ඒව තමයි මේකේ තියෙන වාසි. අපිට කියන්න පුළුවන් මෙන්න මේ වාසි ටික තියෙනවා. චෙක් පත් මගින් ආරක්ෂාකාරීව ගෙවීම කරන්න පුළුවන්. ඒක ප්‍රධානම දේ. මට බැංකු අයිරාව කියන්න බැරි වුණා. බැංකු අයිරාව කියන එකේ තේරුම දන්නවද ඉස්සර? නෑ. බැංකු අයිරාවක් කියන්නේ මේ ටිකම අපිට අර 10 වසරේ පාඩමේදී හම්බ වෙනවා. ඒක දැන් මිස් වෙලා තියෙන ඉඳලා මම මෙතනින් චුට්ටක් විස්තරාත්මකව කියන්න. බැංකු ගිණුම කියන්නේ අපිට අපි මේක ටී ගිණුමක් කියලා විදිහට ගත්තොත් මට කියන්නේ ඉස්සෙල්ලාම අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් අපිට මොකක්ද වත්කමක්ද වගකීමක්ද හිමිකමක්ද ආදායමක්ද වියදමක්ද? මුදල් කියන දේ අපිට වත්කමක්. ඒකෙන් අපිට ප්‍රතිලාභයක් හම්බ වෙනවනේ. ඒක නිසා වත්කමක්. එතකොට මුදල් වලටම සමානයි නේද මේ බැංකු ගිණුමේ තියෙන ශේෂය? මුදල් වලින් කරන වැඩේමනේ මේකනුත් කරන්නේ. එහෙනම් බැංකු ගිණුමේ ශේෂයක් ව්‍යාපාරයට මොකද්ද? වත්කමක්. එහෙනම් අපි ටී ගිණුමක් ගන්නවා. දැන්ට මම ටී ගිණුමක් ගන්නම්. බැංකු ගිණුම කියලා අපි ටී ගිණුමක් ගන්න ඕන. දැන් හිතන්න අපි අලුතෙන්ම බැංකු ගිණුමක් ඇරියා රුපියල් 50000ක් දාලා.
එතකොට අපි බැංකු ගිණුම හර කරනවද බැර කරනවද? වත්කම් වැඩි වෙනව නේද? බැංකු ගිණුම කියන්නේ බැංකුවේ තියෙන සල්ලි වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩිවීම හරද හර. බැරද? මතකයිද? හර. හර. එහෙනම් ඔන්න අපි 50000ක් දැම්ම කියලා හිතන්නකෝ. දැන් මේකෙන් කියන්නේ අපේ බැංක් account එකේ රුපියල් 50000ක් තියෙනවා. අපිට එහෙනම් වටිනාකම කීයක වෙනකන් චෙක් නිකුත් කරන්න පුළුවන්ද මේකෙන්? දැන් සල්ලි තියෙන නිසා 50,000. 50000ක් වෙනකන් චෙක් නිකුත් කරන්න පුළුවන්. හරි. ඔන්න අපි මේ 50000ට අමතරව තව 20000කුත් දැම්මා. හරි. දැන් මට කියන්න දැන් කීයක් අපිට චෙක් නිකුත් කරන්න පුළුවන්? 70,000. 70000. හරි. ඔන්න දැන් 70000ක් වෙනකන් තියෙනවා. හැබැයි අපි මේ බැංකුවේ මැනේජර් එක්කත් කතා කරලා අපි අපේ ගිණුමට අයිරා පහසුකමක් ගන්නවා. රුපියල් 15000ක. මේ සල්ලි ගත්ත කියන එක නෙමෙයි කියන්නේ අයිරා පහසුකමක් ගත්තා. අයිරා පහසුකමක් ගන්නවා කියන්නේ මගේ account එකේ සල්ලි නැතිුණත් ඒ නැති වෙච්ච ශේෂයත් පන්නලා. ඒ කියන්නේ මගේ account එකේ සල්ලි බිඳුව වුණත් තව රුපියල් 15000ක් වෙනකම් මට account එකෙන් චෙක් පත් නිකුත් කිරීමේ හැකියාව තියෙනවා මගෙන් චෙක් ඉල්ලන අයට, මගෙන් සල්ලි ඉල්ලන අයට. ඉතින් දැන් මේ පහසුකම බැංකුවෙන් approve කළොත්, අනුමත කළොත් මැනේජර්ත් එක්ක කතා කරලා තමයි මේක කරගන්න ඕනේ. මේක අනුමත වුණොත් මෙයාගේ ඇත්තටම රුපියල් 70000ක් තිබ්බට account එකේ මෙයාට 70000ට වඩා වියදම් කරන්න, ගෙවීම් කරන්න අයිතියක් තියෙනවා. මෙයාට පොඩි chance එකක් දුන්න බැංකුවෙන් රුපියල් කීයකද? 15,000. රුපියල් 15000ක. එහෙනම් අපිට මෙතන මේ දෙක ගත්තොත් 70000ක් වුණාට තව 15000ක්වත් පේමන්ට් කරන්න පුළුවන් නේ. එහෙනම් අපිට ඇත්තටම කීයක් වෙනකම් පේමන්ට් කරන්න පුළුවන්ද? මේ 70000 ධන 15000 කීයක් වෙනකම් කරන්න පුළුවන්ද? 85,000. 15,000. 25000. 85,000. ඒක තේරුණාද මං කියපු දේ? ඔව් තේරුණා. ඔව් ඒ කියන්නේ අපිට 70000ට වඩා තව 15000ක් ඕව යන්න පුළුවන්. මේක දැන් 70000යි තියෙන්නේ. හැබැයි 15000ක් අපිට ඊට එහාට යන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි මෙතනින් දැන් මේක ගැන හිතන්න නැතුව ඉන්නකෝ. අයිරා පාසුකම ඔන්න අපි ගත්ත. දැන් අයිරා පාසුකම ගත්තට සල්ලි වලින් ආවෙ නැහැනේ. දැන් 70000යි අපි ළඟ තියෙන්නේ. ඔන්න අපි 40000ක චෙක් එකක් එක්කෙනෙක්ට නිකුත් කළා. දැන් 70000න් කීයද අපිට ඉතුරු? 30,000. 30000. ඔන්න තව 20000කුත් චෙක් එකකුත් නිකුත් කළා. දැන් කීයද ඉතුරු? 10,000. 10000යි. මේ පැත්තේ 70000යි, මේ පැත්තේ 60000යි. ඒතකොට තව 10000යි අපි ළඟ තියෙන්නේ. ඇත්තටම අපි ළඟ තියෙන්නේ 10000යි. එතකොට අපිට කියන්න පුළුවන් දැන් තව චෙක් එකක් තියෙනවා රුපියල් තවත් 20000ක් එක්කෙනෙක්ට ගෙවන්න ඕනේ. දැන් අපි ළඟ 10000යිනේ තියෙන්නේ. 20000ක් ගෙවන්න බෑ නේද? බෑ. බෑ. හැබැයි අපි අයිරා පාසුකමක් ගත්ත 15000ක. ඒක නිසා අපිට මේ 70000 ලිමිට් එක පැන්නත් දැන් අපිට මෙතන තව 10ක් ඉතුරුයිනේ. නේද? තව 10000ක් අපිට මෙතන ඉතුරුයි. ඔය 10 තව 20000ක් ගෙවන්න තියෙනවා නම් මේ 10 මදිනේ අපිට. තව ඕනේ. හැබැයි අපි අයිරා පාසුකමකුත් 15000ක් ගත්ත නිසා අපිට තව 20000ක පේමන්ට් එකක් කරන්න පුළුවන්. දැන් මට කියන්නේ මේ පැත්තේ ඔක්කොම එකතුව කීයද? ඔක්කොම කොච්චරක් ගෙවලා තියෙනවද? 80,000. 80000ක් ගෙවලා තියෙනවා. අපේ බැර පැත්ත 80000ක් ගෙවලා තියෙනවා. හැබැයි account එකේ කීයද තියෙන රුපියල්? 70,000. 70000යි. දැන් මට හැබැයි අපිට මේක ගෙවන්න පුළුවන් උනේ මේ 20000 ගෙවන්න පුළුවන් උනේ අපි මේ අයිරා පාසුකම ගත්ත හින්දා. එහෙමනේ නේද?
දැන් එතකොට ඇත්තට බැංකුවෙන් account එකේ සල්ලි නැති වුණත් 15000ක් දින වෙනකන් අපිට ගෙවන්න පුළුවන්. දැන් අපි බැංකුවට කීයක් ණයයිද? 10000. 10000ක්. ඒකේ තේරුණාද? අපි 70000ක් ඔව්. අපේ ලිමිට් එක තිබ්බා. 80000ක් වෙනකම් පේමන්ට් කරා. 10000ක් ණයයි. අපිට තව කීයක චෙක් එකක් ඕනනම් දෙන්න පුළුවන්ද? 5000. තව 5000ක එකකුත් දෙන්න පුළුවන් කැමති නම්. හැබැයි එතකොට 15000ක්ම ණය වෙනවා. හැබැයි ඊට වඩා දෙන්න බෑ. අයිරා පාසුකමත් අපි ගත්තේ අන්න එච්චරයි. ඊට වඩා අපිට දෙන්න බෑ. හරි. අන්න එතකොට ඒ ලිමිට් එකක් තියෙනවද අයිරා පහසුකම් 15000 කිය? නෑ ලිමිට් එකක් නෑ. මම මේ උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ මැනේජර් එක කතා කරලා 15000ක තමයි ගත්තේ. දැන් හිතන්න එක කතා කරලා 50000ක ගත්තා කියලා. එතකොට 50000ක ගත්තොත් ඒ වෙලාවේ යා ලිමිට් වෙනවා 50000ට. එතකොට ආයි 50000ට වඩා වැඩියෙන් පේමන්ට් කරන්න බෑ. දැන් මේකෙත් අපි 80000ක් වෙනකන් කරා. තව 5000ක් ඉතුරුයි නේද කරගන්න ඕන නම්. ඔව්. එතකොට ඒ කියන්නේ ඔක්කොම අපිට ඇත්තටම 85000ක් වෙනකම් පේමන්ට්ස් කරන්න පුළුවන්. වියදම් කරන්න පුළුවන්. අපි දැන් 80000ක් කරා. මොකද අපිට අයිරා පාසුකම හම්බුනේ රුපියල් 15000ක නිසා. මේක අපිට 50000ක විතර හම්බුණා නම් මෙතන 70යි 50යි 120000ක වෙනකම් පේමන්ට් කරන්න පුළුවන්. අන්න එහෙමයි තියෙන්නේ. දැන් අපි දැන් 80000ක් පේමන්ට් කරලා නැවතුණා කියන්නකෝ. දැන් අපි බැංකුවට කීයක් ණයයිද? 10000යි. 10000යි. අපි ළඟ 70000ක් තිබ්බා. අපි 80000ක් ඒ වුණාට පේමන්ට් කරා. එහෙනම් අපි මේ අයිරා පාසුකමෙන් පාවිච්චි කරපු ප්‍රමාණය කීයද? 10000යි නේද? 15 ඒක තේරුනේ නැද්ද? ඒක තේරුනේ නැද්ද ලිසන්? hello sound එක ඇහෙන්නේ නැද්ද? ඉස්සෙල්ලා ඇහුන්නේ නැහැ සර් දැන්. sorry හරි. දැන් අපි අයිරා පාසුකම 15000ක් වුණාට අපි පාවිච්චි කරපු ගාන කීයද? 10000යි. 10000ක් අරන් තියෙනවා. එහෙනම් අපි 10000ක් ණයයි බැංකුවට. එහෙනම් අපි මේක මේ ගිණුම ශේෂ කළොත් තුලනය කළොත් අපිට 10000ක් බැර පැත්තට එනව නේද? 10000ක් ණයක් කියලා පෙන්නනවා. අන්න ඒක එතකොට දැන් මම අර මුලින් කිව්වනේ බැංකු ගිණුම අපිට වත්කම් ගිණුමක් කියලා. එහෙම නේද? බැංකු ගිණුම වත්කම් ගිණුමක් වුණාට අපි අයිරා පාසුකමක් පාවිච්චි කරලා තියෙනවා නම් අපි 10000ක් ණයක් නේද මේක? ඔව්. එහෙනම් අයිරා පාසුකමක් පාවිච්චි කරලා තියෙන වෙලාවට බැංකු ගිණුම වගකීම් ගිණුමක් වෙනවා. අයිරා පාසුකමක් තියෙනවා නම් විතරයි එතකොට බැංකු ගිණුම වත්කම් ගිණුමක් වෙන්නත් පුළුවන්. අපි අයිරාවක් මේ අයිරාවක් කියන එක තේරුම තමයි ණයක් කියන එක. චූටි ණයක්. අයිරාවක් අරගෙන තියෙනවා නම් ඒක වගකීම් ගිණුමක් වෙන්නත් පුළුවන්. තේරුණාද අය කියන්නද? සේක අර මේ ණයක් ඒකින් ගත්තොත් විතරද වගකීම් ගිණුමක් වෙන්නේ? නැත්නම් අයිරා පහසුකම අරන් තිබ්බොත්? නෑ අයිරා ගිණුමක් අරන් නෑ පහසුකම අරන් තිබ්බොත් වගකීම් ගිණුමක් වෙනවද? නෑ නේද? නෑ අයිරා පාසුකම ගත්තට වගකීමක් වෙන්නේ නැහැ. අපි ඒක පාවිච්චි කළොත් තමයි වගකීමක් වෙන්නේ. දැන් මෙතන අපි 15000ක් අරගෙන තිබ්බට ඇත්තටම 10000නේ පාවිච්චි කරේ. එතකොට අපි බැංකුවට ණය වෙන්නේ 10000යි. 15000ක් ගෙවන්න ඕනේ. අපි ඒක පාවිච්චි කළොත් විතරයි ඒක බැංකුව අයිරාව වගකීමක් වෙන්නේ. හරිද? එතකොට අපිට බැංකුව අයිරාව කියලා රුපියල් 10000ක වගකීමක් මෙතන හැදෙනවා. තේරුණාද? ඔව් සර්. හරි. එතකොට අන්නේ බැංකුව අයිරා පාසුකමත් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රධානම දෙක තමයි චෙක් ෆන්ඩ් මගින් අනිවාර්යෙන් ඒක
ප්‍රධානම වාසිය ඊළඟ බැංකු අයිර. දැන් අපි ළඟ සල්ලි නැති වුණත් අපි මේ 10000ක් වැඩිපුර ගෙවුවනේ. අන්න ඒ වගේ අපිට chances තියෙනවා ජංගම ගිණුමකදී. ඉතුරුම් ගිණුමකදී මෙහෙම chance එකක් නැහැ අපිට කවදාවත්. සල්ලි නැත්තම් සල්ලි නැම තමයි සල්ලි තියෙන ගානට වඩා වැඩියෙන් ගෙවන්න බෑ ඒක. හරි. මේ ටිකත් ලියා ගන්න. ව්‍යාපාරිකයෙකුට ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි. චෙක්පත් මගින් ආරක්ෂාකාරීව හා පාස්වෙන් ගෙවීම කරන්න පුළුවන්. බැංකු අයර හා පාස්කම් ගන්න පුළුවන්. ඍජු ප්‍රේක්ෂණ රැස් කරන්න පුළුවන්. ස්ථාවර නියෝග සහ බැංකු ප්‍රකාශය අපිට මාස අන්තිමේදී හම්බ වෙනවා. හරි සර්. හරි. මේ චෙක්පත් මගින් කියන එකයි බැංකු අයර හා පාස්කම් කියන එකයි highlight කරන්න. highlight කරන්න. හරි. ජංගම ගිණුමක් ආරම්භ කිරීම. මේක අර වගේ ලේසි නෑ. දැන් අපි ස්ථාවර තැන්පතු ගිණුමයි ඉතිරි කිරීමේ ගිණුමයි ගියා. අර ඉස්සරහින් එකකින් ෆෝම් එකක් ඉල්ලුවා. ෆෝම් සෙට් 3 දුන්නා. අපි මුදලත් එක්ක ID කාඩ් එකත් එක්ක දුන්නා. ඊට පස්සේ ඉතිරි කිරීමේ ගිණුම නම් පාස්පෝර්ට් හම්බ වෙනවා. ස්ථාවර තැන්පතු වන්න මේ සාතිකයක් හම්බ වෙනවා. ඒ දෙක අරගෙන ගෙදර එන්න තියෙනවා. හැබැයි මේක එහෙම නෑ. මේක චුට්ටක් සංකීර්ණ කාර්යයක්. මේක අපි නිකම් බැංකුවට ගිහිල්ලා මේක අපිට මේ දැන් ඔය ඉස්සරහින් අක්කගෙන් ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා කියන්න බෑ මට ජංගම ගිණුමක් ඇරලා දෙන්න කියලා. එයාට ෆෝම් සෙට් එක දෙන්න පුළුවන්. හැබැයි ජංගම ගිණුමක් අරින්න එයාට බලතල නෑ. අපි ජංගම ගිණුමක් අරිනවා නම් අනිවාර්යයෙන්ම බැංක් එකේ මැනේජර්ව හම්බ වෙන්න ඕනේ. මැනේජර්ත් එක්ක කතා කරන්න ඕනේ සර් මට මෙහෙම ජංගම ගිණුමක් අරින්න ඕනේ. මම දිගටම මේකත් එක්ක රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා මේ බැංකුවත් එක්ක එහෙම කියලා කියන්න ඕනේ. හැබැයි එහෙම කිව්ව පළියට ජංගම ගිණුමක් අරින්නේ නෑ මැනේජර්. අනිවාර්යයෙන්ම දැන් හිතන්නකෝ අපි මහජන බැංකුවට යනවා කියලා ජංගම ගිණුමක් අරින්න. අනිවාර්යයෙන්ම මහජන බැංකුවේ දැනට ඉන්න කස්ටමර් කෙනෙක් දැනට ජංගම ගිණුමක් තියෙන කස්ටමර් කෙනෙක් ඔයාව රෙකමන්ඩ් කරන්න ඕනේ. මම මෙයාව රෙකමන්ඩ් කරනවා මෙයා ජංගම ගිණුම හොඳට පවත්වාගෙන යයි කියලා බැංකුවට හඳුන්වලා දෙන්න ඕනේ අපිව මැනේජර්ට එන බැංකුවට. එහෙම නැත්තම් කාගේවත් පිළිසරණක් නැතුව අපිට ජංගම ගිණුමක් අරින්න බෑ. ඒ කියන්නේ කවුරු හරි අපි අඳුරන කෙනෙක් ජංගම ගිණුමක් දැන්ටමත් බැංකුවේ තියෙන කෙනෙක් ඉන්න ඕනේ. අපිට තනියෙන් ගිහලා ජංගම ගිණුමක් අරින්න බෑ. එතකොට අර වගේ ලේසි වැඩක් නෙමෙයි මේක චුට්ටක් සංකීර්ණ වැඩක්. මොකද අර ෆෝම් සෙට් එක අක්කකින් ඉල්ල ගන්න පුළුවන් වුණේ ජංගම ගිණුම අරින්න එයාට බෑ. මැනේජර් අප්‍රූව් කරන්න ඕනේ. මැනේජර් අනුමත කරන්න ඕනේ මේ දේ මෙයාට අරින්න පුළුවන් කියලා. මොකද මේක මේ සල්ලි වගේ දෙයක් නෙමෙයි. මේක සල්ලි වෙනකොට යොදන ආදේශකයක්. ඒ නිසා අර සාමාන්‍ය ගිණුමක් නෙමෙයි. පොලියක් හම්බෙන පොලියක් උපයන්න යන ගිණුමක් නෙමෙයි.
අර බැංකුවත් එක්ක විශ්වාසවන්තව කෙනෙක් විශ්වාසවන්තකමින් ඉන්නවනම් තමයි මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ අර තව කෙනෙක් මේකට හඳුන්වලා දෙන්න ඕනෙත් ඒකේ අරමුණ තමයි මෙයා බැංකුවට විශ්වාසවන්තයි කියලා පැහැදිලි කරන්න ඔප්පු කරන්න. අන්න ඒකට තමයි ඒක ඕනේ. ඒ නිසා අපේ අනිවාර්යෙන් එහෙම කෙනෙක් ඕනේ වෙනවා අපේ ජංගම ගිණුමක් අරින්න. ජංගම ගිණුමක් ආරම්භ කරන්න නම් අදාළ වාණිජ්‍ය බැංකුවේ සක්‍රීය ජංගම ගිණුම් හිමියෙකු විසින් අලුත් ගනුදෙනුකරුවෙකු බැංකුවට හඳුන්වලා දෙන්න ඕනේ. සක්‍රීය කියන්නේ එයාත් ඇක්ටිව් කෙනෙක් වෙන්න ඕනේ. නිකන් ජංගම ගිණුම ඇරලා අවුරුදු ගාණක් මුකුත් නොකර ඉඳලා ආනේ මටත් ගිණුමක් තියෙනවා මේ මං එක්ක යන් මං ඔයාව මැනේජර්ට කියන්නම් කියලා බෑ. ඒ බැංකුවට අපිව හඳුන්වලා දෙන කෙනත් සක්‍රීය වෙන්න ඕනේ. ඇක්ටිව්ලි කරන්ට් account එකක් තියාගෙන යන කෙනෙක් වෙන්න ඕනේ. මේකත් අර වගේ පුළුවන්. මේ ගොඩක් වෙලාවට මේක කම්පැනි නම් වලිනුත් අරිනවා. කම්පැනිස් නම් ඔක්කොම ජංගම ගිණුම්ම තමයි අරින්නේ. තනි පුද්ගලයෙක් අර. තනි පුද්ගල ව්‍යාපාරයක් කරනවා නම් එහෙමත් පුළුවන්. බද්ධ වශයෙන් කියන්නේ දෙන්නෙක්ටත් පුළුවන්. ව්‍යාපාර නම් වලිනුත් පුළුවන්. දැනට සක්‍රීය ජංගම ගිණුම් හිමියෙකු විසින් ජංගම ගිණුම් සඳහා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම මගින් නව ගනුදෙනුකරුවෙකු බැංකුව වෙත හඳුන්වලා දෙන්න ඕනේ. අනතුරුව අදාළ අයදුම්පත් හා ජාතික හැඳුනුම්පත් සමග අදාළ මුදල් තැන්පතුව බැංකුව වෙත බාර දෙන්න ඕනේ. එතකොට අරවට වඩා තියෙන වෙනස තමයි මේකේ දැනට බැංකුවේ දැනටමත් ඉන්න සක්‍රීය ජංගම ගිණුම් හිමියෙකු මාර්ගයෙන් තමයි අපිට යන්න පුළුවන්. එහෙම කෙනෙක් අපිව හඳුන්වලා දෙන්න ඕනේ. මේ බැංකුවේ මෙයා හොඳයි මෙයා විශ්වාසවන්තයි කියලා කියන්නේ. නැත්තම් අපි ඉස්සර ඉඳන්ම කතා කරගෙන යනවා. අපි ගොඩාක් බැංක් එකට ලෝයල් කස්ටමර් කෙනෙක් නම් අපි ඉස්සර ඉඳන්ම අපේ මේ ඉතිරි කිරීමේ ගිණුම් තියෙනවා. අපි ස්ථාවර තැන්පතු ගිණුම් දාලා තියෙනවා. මගේ පුතාගේ ගිණුම් තියෙන්නේ මෙහෙ, මගේ වයිෆ්ගේ ගිණුම් තියෙන්නේ මෙහෙ, දුවගේ ගිණුම් තියෙන්නේ මෙහෙ. අන්න ඒ වගේ හොඳ කෙනෙක් නම් ඒ කියන්නේ බැංකුව ගැන හොඳටම ළඟයි නම් හැම වෙලාවෙම බැංකුවට යන්නේ කෙනෙක් නම් මැනේජර්ට පුළුවන් අප්‍රූව් කරන්න. මෙයා ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා. අන්න ඒක තමයි තියෙන විශේෂත්වය. අර අපිට නිකන් ගිහිල්ලා බැංක් එකට ගිහිල්ලා අක්කේ මට ෆෝම් එකක් දෙන්න ජංගම ගිණුමක් අරින්න කිව්වට මේක අරගන්න බෑ. හරි මේකත් අපි ලියාගමු. ජංගම ගිණුමක් ආරම්භ කිරීම. මේ පොයින්ට්ස් තුන දාගන්න. ඒකේ වැදගත්ම එක තමයි දැනට සක්‍රීය ජංගම ගිණුම් හිමියෙකු විසින් අපිව හඳුන්වලා දෙන්න ඕනේ බැංකුවට.
හරි සර්. ඒක මට රතු කරන්න බැරිලා තියෙනවා. ඒක මේ highlight කරගන්න සක්‍රීය ජංගම ගිණුම් හිමියෙකු විසින් කියන එක. සක්‍රීය ජංගම ගිණුම් හිමියෙකු විසින්. එතකොට සක්‍රීය කෙනෙක් තමයි අපිට අපිව හඳුන්වලා දෙන්න ඕනේ බැංකුවට මෙයා හොඳයි කියන. ඒ කියන්නේ මේකේ අරමුණ තමයි බැංකුවේ විශ්වාසවන්තය රැකගන්න එක. අපි බැංකුවට විශ්වාසයි හොරයක් බොරුවක් කරන්නේ නැහැ කියන එක වෙන්න. හරි. චෙක් පාස්. චෙක් එකක් කියන එක චෙක් එකක් ඇත්තටම දැකලා තියෙනවද? ඉතින් දැකලා තියෙනවා. හරි. එතකොට ඒක සාමාන්‍යයෙන් තියෙනවා දිනේ තියෙනවා කාටද ගෙවන්න ඕනේ කියලා තියෙනවා amount එක දාන්න තියෙනවා අකුරෙන් දාන්න තියෙනවා ඉලක්කමෙන් දාන්න තියෙනවා. එතකොට අස්සනක් දාන්න තියෙනවා ඔන්න ඔය වගේ විස්තර ටිකක් තියෙනවා. එතකොට චෙක් පතක් කියන්නේ අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. චෙක් පතක් කියලා කියන්නේ අපි එහි නම ලියලා තියෙන කෙනාට හරි එම චෙක් පත රැගෙන එන කෙනාට හරි ඒකේ ලියලා තියෙන වටිනාකම ගෙවන්න කියලා බැංකුවට ලබා දෙන ලිඛිත නියෝගයකට. ඒ කියන්නේ මෙන්න මේ මෙන්න මෙහෙම චෙක් පතක් තියෙනවා. මේ චෙක් පතේ අපි ලියනවා මෙන්න මේ අහවල් එක්කෙනාට මෙන්න මේ අහවල් ගාණක් මෙන්න මේ අපේ account number එකෙන් ගෙවන්න කියලා අයිතිකාරයා අත්සනක් දාලා දෙනවා. මගේ තමා මේ account number එක කියලා සහතික කරලා දෙනවා. එතකොට ඒක අපි ඒ අණ දෙන්නේ බැංකුවට. බැංකුව තමා ගෙවන්නේ. ඒතර බැංකුව තමා බලන්නේ මේ හරිම එක්කෙනාද මේ චෙක් එක ලියලා තියෙන්නේ මෙයාගේ account එකෙන්මද අඩු වෙන්න ඕනේ. එතකොට අදාළ කෙනාට ලියලා තියෙනවා හරිද? විස්තර කියන්නේ amount එක අකුරෙන් ලියලා හරිද? ඊට පස්සේ ඉලක්කමෙන් ලියලා හරිද? අන්න ඒවා බලලා බැංකුව ඒ වැඩේ කරනවා. එතකොට බැංකුවට තමයි මේ නියෝගය දෙන්නේ. මේ නියෝගය කවුද දෙන්නේ? ජංගම ගිණුමේ කවුද? මේ නියෝගය දෙන කෙනා. ගිණුමේ හිමිකාරය. හිමිකරු අයිතිකාරයා. ඒතකොට ජංගම ගිණුමේ අයිතිකාරයා. එයාටනේ චෙක් පොත අයිති. එයා කියනවා නමක් ලියලා චෙක් පොතේ නමක් ලියලා මෙන්න මේ කෙනාට මෙන්න මේ කියන ගාන දෙන්න. මං ඕඩර් එකක් දෙනවාට අණක් දෙනවා බැංකුව. ඔයා මෙන්න මේ ගාන මෙයාට ගෙවන්න කියලා. ඒ අණ අපි ලියලානේ දෙන්නේ. ඒක නිසා අපි කියනවා ලිඛිත නියෝගයක් කියලා. ලිඛිත කියන්නේ අපි ලියලා දෙන දෙයක්. එතකොට අපිට ඕන වෙලාවක මේක සාක්ෂියක් විදිහට පෙන්වන්න පුළුවන් මං මෙන්න මේ කෙනාට බැංකුවට වුණත් ඒක පුළුවන්. දැන් බැරි වෙලාවත් අයිතිකාරයෙකු තාපු මම නම් මෙහෙම චෙක් එකක් දුන්නේ බැංකුව ඇයි ඔයාලා මෙහෙම ගෙවලා තියෙන්නේ කියලා බැංකුවට මේක අරන් පෙන්නන්න පුළුවන් මේ සර් තියෙන්නේ ඔයාගේ චෙක් එක ඔයාගේ අස්සනත් හරි ඔයා තමයි මේක ලියලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒක නිසා ලිඛිත නියෝගයක් දෙන්නේ ඒක සාක්ෂියක් විදිහට. එතකොට අපිට චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්. ජංගම ගිණුමේ අයිතිකරු. ජංගම ගිණුමේ හිමිකරු ඒ චෙක් එකේ ලියනවා එක්කෙනෙක්ගේ නම. ඒ නම ලියන කෙනාට හෝ අපි මේ මෙතන තව දෙයක් කියනවා. නම ලියලා තියෙන කෙනාට හරි එම චෙක් පත රැගෙන එන කෙනාට හරි. රැගෙන එන කෙනාට කියන්නේ හිතන්නකෝ කම්පැනියේ මේ කම්පැනි නමට චෙක් එකක් ලියලා කම්පැනි බොස්ගේ නමට චෙක් එකක් ලියුවා කියන්නකෝ. එතකොට ඒකේ ඉන්න PM කෙනෙක් තමයි ඒක මේ යන්නේ කෑෂ් මේ සල්ලි අරගන්න. එතකොට හැබැයි චෙක් එකේ ඔප්ෂන් එකක විකල්පයක් තියෙනවා මේක නැති කරන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට කතා කරනවා. දැන් හිතන්නකෝ අපි දැන් අපිට චෙක් එකක් හම්බෙනවා කාගෙන් හරි. අපි දැන් ඒක අරන් බැංකුවට යන ගමන් දැන් මේකේ කියනවනේ එහි නම ලියලා තියෙන කෙනාට හරි එම චෙක් පත රැගෙන එන කෙනාට හරි ඒකේ වටිනාකම දෙන්න පුළුවන් කියලා. එතකොට අපි අපේ චෙක් එකක් බැංකුවට අරන් යද්දි සල්ලි සල්ලි ගන්න එකට අපේ අතින් චෙක් එක වැටිලා නැති වෙනවා. එතකොට ඒක අහුලන කෙනාට ගිහිල්ලා ගන්න පුළුවන් සල්ලි ටික. නේද? ඇයි මේකේ කියනවනේ
නම ලියලා තියෙන කෙනා හරි එයාවත් කමක් නැහැ. ඒ චෙක් පත රැගෙන එන කෙනාට හරි ලියලා තියෙන ගාන වටිනාකම ගෙවන්න කියලා. එතකොට මේ චෙක් පත ආරක්ෂිතයිද මේ ක්‍රමය? නෑ ආරක්ෂිත නෑනේ. හැබැයි සාමාන්‍ය චෙක් පතක් සාමාන්‍ය විදිහට ලියුවොත් ඒ වැඩේ තමයි වෙන්නේ. ඒතර මේකට ආරක්ෂාව සපයන්න පුළුවන් ක්‍රමයක් අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් සාමාන්‍ය චෙක් එකකින් වෙන්නේ ජංගම ගිණුම් හිමියා ඒ චෙක් එකේ ලියන නම ලියන කෙනාට හෝ ඒක රැගෙන එන ඕන කෙනෙක්ට ඒක තියෙන වටිනාකම ගෙවන්න කියලා බැංකුවට දෙන ලිඛිත නියෝගයකට. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය තමා චෙක් පතක් කියලා කියන්නේ. එතකොට පොඩි අවිනිශ්චිත භාවයක් තියෙනවා. එහි නම සඳහන් පුද්ගලයාට සල්ලි ගන්න පුළුවන්. ඒක අහුලගෙන එන ඕන කෙනෙක්ට සල්ලි ගන්න පුළුවන්. අන්න ඒක අපි ඉස්සරහට ඒ රිස්ක් එක ඒ අවදානම නැති කරන්න ඇක්ෂන් එකක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් චෙක් එකක් කියන්නේ මෙන්න මේකට. ඒකට අනිවාර්යෙන් දාන්න ඕනේ නම් දෙයක් තියෙනවා. බැංකුවට තමයි නියෝගය කරන්නේ සහ ඒක ලිඛිත නියෝගයක්. ලියපු නියෝගයන්නේ. හරි. ලිසර් දැන් මේක ඔලුවට ගිය විදිහට ඔයාලට කියන්න පුළුවන්ද? චෙක් පතක් කියලා කියන්නේ මොකද්ද? දැන් බලාගෙන කිව්වත් කමක් නැහැ. එනකොට බලන්න ටිකක් ඔළුවේ තියෙන විදිහට කියන්න බලන්න. චෙක් පතක් කියන්නේ මුදල් භාවිත කරන්න මුදල් ගනුදෙනු කරන්න මුදල් භාවිත කරන්න තු චෙක් පතක් භාවිත කරන්න ලිඛිත මේකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙයක් තමයි ලිඛිත නියෝගය කියන එක. මොකද අපි ඒක ලියලානේ දෙන්නේ. සහ ඒකට බැංකුවට කරන්නේ. බැංකුවට කරන ලිඛිත නියෝගයක් අපි මොකක්ද දෙන නියෝගය? ජංගම ගිණුම් හිමියා මොකක්ද යාට දෙන නියෝගය? බැංකුවට. බැංකුවට ඕඩර් එකක් අනක් දෙනවා. මෙන්න මේ චෙක් එකේ තියෙන නිශ්චිත මුදල මේ චෙක් එකේ නම් සඳහන් පුද්ගලයාට හරි රැගෙන එන කෙනාට හරි ගෙවන්න කියලා. එච්චරයි අයිඩියා එක. අපි කියන්න ඕනේ ජංගම ගිණුම් හිමියා බැංකුවට ලිඛිත නියෝගයක් දෙනවා. ඒ චෙක් එකේ නම තියෙන කෙනාට හරි රැගෙන එන කෙනාට හරි ඒ චෙක් පතේ තියෙන නිශ්චිත වටිනාකම ගෙවන්න කියලා. එච්චරයි. හරිද? කියන්න පුළුවන්ද ලිසර දැන්? චෙක් එකක් කියන්නේ මොකක්ද කියන්නේ? පුළුවන්. ඔව් කියන්න බෑ. ව්‍යාපාරිකයෝ ගිණුම් හිමියා තව එක්කෙනෙක්ට සල්ලි දෙන්න සල්ලි ගනුදෙනුවක් කරන්න චෙක් එකක් ලිඛිත නියෝගයක් ලියලා බැංකුවට ඒක දීලා මොකක්ද ඒ ලියලා නම සඳහන් පුද්ගලයාට හෝ මේ චෙක් පත රැගෙන කෙනෙක්ට ඒකේ තියෙන මුදල ගෙවන්න කියලා. ගෙවන්න. හරිනේ. අන්න ඒක තමයි අයිඩියා එක. හරි අයිඩියා එක ඔලුවට ආව නම් ඒ අයිඩියා එකේ විදිහට ඕන විදිහට ඔක ලියන්න පුළුවන්. හරි. චෙක් පත් කියලා දාලා මේ නිර්වචනේ ලියා ගන්නකො. මේ විදිහටම ලියා ගන්න. අයිඩියා එක ඔලුවට ආව නම් ඉතින් ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය.
හරි සර්. මේක මේ අර නිර්වචන වගේ වැදගත්. ඉතින් highlight කරන්න යන්න එපා. ඒකට තැන් වැදගත් වෙන. ඒක නිසා පුළුවන් නම් මේක මම මේ ඔක්කොම මේම පාට වෙන දැම්මේ මේ ඔක්කොම වැදගත් නිසා පුළුවන් නම් මේක කොටු කරගෙන highlight එකකින් මේක කොටු කරගන්න. එතකොට හරි. මේකේ idea එක ඔළුවේ තියෙනවා නම් ඔය කොහොම අදහස් වෙන විදිහට ලිව්වත් කමක් නැහැ. හැබැයි මේ තියෙන points ටික කියවෙන්න ඕනේ. මේක බැංකුවට කරන ලිඛිත නියෝගයක්. ඒ ලිඛිත නියෝගය දෙන්නේ ජංගම ගිණුමේ අයිතිකාරයා. දෙන නියෝගය තමයි චෙක්පතේ නම සඳහන් පාර්ශවයට හෝ ඒක රැගෙන එන කෙනෙක්ට චෙක්පතේ සඳහන් වටිනාකම ගෙවන්න කියලා. අන්නේ අයිඩියා එක වෙන එන විදිහට චෙක්පතක් මොකක්ද කියලා අහුවොත් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි සර්. highlight කර. හරි. ඊට පස්සේ චෙක්පතක සම්බන්ධිත පාර්ශව. ඒ කියන්නේ චෙක්පතක් එක ගෑවිලා ඉන්න කට්ටිය කවුද? මෙහෙම පාර්ශව තුනක් ඉන්නවා. පාර්ශව තුන නෙමෙයි අත්‍තරම හතරක් ඉන්නවා. ඔයාලට ඉන්නේ පාර්ශව තුනක්. මෙහෙමිට මෙන්න චෙක් එකක් තියෙනවා. චෙක් එකේ අනම්මනම් ඔන්න ලියලා තියෙනවා. මේ ඉන්නේ චෙක් එකේ අයිතිකාරය. හරිද? මේ තමයි එක පාර්ශවයක්. චෙක් එකේ අයිතිකාරයා ඉන්න ඕනේනේ. මෙන්න මෙයා එක පාර්ශවයක්. ඊට පස්සේ චෙක් එක අදාළ බැංකුව තියෙනවනේ. එතකොට ඒ කියන්නේ මෙයා නියෝගයක් දෙනව නේද බැංකුවට ගෙවන්න කියලා. මෙයා බැංකුවට දෙන නියෝගය. එහෙනම් බැංක් එකකුත් තියෙන්න ඕනේනේ. ඒ අදාළ බැංකුව තමයි ඒ ගාන ගෙවන්නේ. එහෙනම් මේ දෙවෙනි පාර්ශවය. ඊට පස්සේ මේ පේමන්ට් එක යන්නේ කාටද කියලා මේ චෙක් එකේ ලියලා තියෙනව නේද? ඔව්. කාටද මේ amount එක යන්න ඕනේ. මේ ගාණ යන්න ඕනේ කාටද කියලා මෙන්න මේ හරිය වගේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. අන්නේ මේ ගාණ යන්න ඕනේ කෙනා තමයි තුන්වෙනි පාර්ශවය. හරි නේද? පාර්ශව තුනයි ඔක්කොම. එකක් තමයි චෙක්පතේ අයිතිකාරයා. මෙන්න මෙයා. චෙක් එක අයිති එක්කෙනා. ඊට පස්සේ මේ චෙක් එක ගෙවන එක තියෙනවනේ. චෙක් එක මොන බැංකුවෙන්ද ගෙවන්න ඕනේ? ඒ කියන්නේ මෙයාගේ ගිණුම තියෙන බැංකුව. ජංගම ගිණුම තියෙන බැංකුව. ඒක තමයි මේ දෙක. ඊළඟට චෙක් එක කාටද ගෙවන්නේ? ඒක තමයි 3. අපි මෙන්න මේ 3 දෙනාට නම් 3ක් කියනවා. දැන් අපිට මෙහෙම මේ හඳුන්වන්න බෑනේ මේක. මෙයාලට ලස්සන නම් 3ක් දෙන්න ඕනේ. චෙක් එකේ අයිතිකාරයට අපි කියනවා මෙයා අණක් දෙනව නේද බැංකුවට ගෙවන්න කියලා. මේ චෙක් එකේ සඳහන් මුදල. මෙයා අණක් දෙන නිසා අපි මෙයාට කියනවා චෙක්පතේ අණකරු කියලා. මෙයා තමයි අණ දෙන්නේ. අණ කරන කෙනා. ඒ කියන්නේ අණකරු වෙන්නේ චෙක්පතේ කවුද? ඇත්තටම ජංගම ගිණුමේ කවුද මෙයා? හිමිකරු. ජංගම ගිණුමේ අයිතිකාරයා. එහෙනම් චෙක්පතක සම්බන්ධිත පාර්ශව වලින් අණකරු වෙන්නේ චෙක්පතේ ජංගම ගිණුමේ අයිති එක්කෙනා. ඊට පස්සේ මේ අණ හම්බ වෙන්නේ කාටද ගෙවන්න කියලා? බැංකුවට. එහෙනම් අපි මේ බැංකුවට කියනවා අණ ලදු කියලා. අණ හම්බ වෙන කෙනා, අණ ලැබෙන කෙනා. මෙයා අණ දෙනවා, අණ කරු, අණ කරනවා, අණ ලදුට. මෙයාට තමයි අණ හම්බ වෙන්නේ. හරි. එතකොට ජංගම ගිණුම හිමියට කියනවා අණ කරු කියලා. ඒ ජංගම ගිණුම අයිති බැංකුවට කියනවා අණ ලදු කියලා. එතකොට මෙන්න මේ චෙක් එකෙත් එක්කෙනෙක් ඉන්නවනේ කාටද ගෙවන්න ඕනේ කියලා. එයාට අපි කියනවා
ආදායකයා කියලා. හරි. චෙක් පතේ පාර්ශ්ව 3යි. අනකරු ඉන්නවා, අනලදු ඉන්නවා. චෙක් පතේ නම සඳහන් පාර්ශ්වයට කියනවා ආදායකයා කියලා. මේ නම් වලින් කියවෙන්නේ කවුද කියලා ඔළුවට ගියාද? තේරුණාද?